right අපි දැන් බලමු මේ බලන්න අපි දැන් බලමු ශ්වසනය කරනකොට කාබන් ඩයොක්සයිඩ් වායුව ඉවත් කරනවද ඒ කියන්නේ ශ්වසනයේදී ප්‍රාශ්වාසයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙනවද කියලා මෙන්න මේ පරීක්ෂණය ඔප්පු කරන්න යන්න ප්‍රාශ්වාසයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව බැහැර කරනවද මෙන්න මේක තමයි අපි දැන් පරීක්ෂණාත්මකව හොයන්න යන්නේ මේ පරීක්ෂණය ඉතාම සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා හරි මේ පරීක්ෂණය ඉතාම සාර්ථක කරොත් සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා භාජන පහක් අපි මේ විදිහට ගන්නවා එක සමාන භාජන පහක් මේ භාජනයට දාලා තියෙන්නේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් මේකට දාලා තියෙන්නේ මුළු දියර මේකේ ඉන්නවා ගෙම්බෙක් මැඩියෙක් දෙන්නත් ගැටලුවක් නැහැ මේකේ තියෙනවා මුළු දියර මේකේ තියෙන ජලය හරි ඊට පස්සේ මෙන්න මේ විදිහට වායු ගෝලයෙන් නම් වාතය එන්න පුළුවන් විදිහට මේකට හයි කරලා තියෙනවා නලයක් මේකේ නලයක් හයි කරලා තියෙනවා මේකට මුළු දියර වල ඊළඟට මෙතනින් නලයක් හයි කරලා තියෙනවා මේක මෙතනින් ගෙම්බක් හරි ගෙම්බකින් එන වාතය කෙලින් යවන්නේ කුණු දියරවලට මේකෙන් එන නලය කෙලින්ම හයි කරලා තියෙනවා ජලයට හරි ඔන්න ඔහොමයි සම්බන්ධ කරලා තියෙන්නේ මේ ඇටෝමේ ඒ නල හයි වෙලා තියෙන විදිහ බලා ගන්න ඕනේ ඒක මතකයි ආවා මේ නල හයි කරලා තියෙන ක්‍රමයේ වැරදි ඒවා නිවැරදිව සම්බන්ධ කරන්න කියලා හරි මේක කලින් තිබුණු පරීක්ෂණයක් හොඳ පරීක්ෂණයක් එහෙනම් මේ පරීක්ෂණ හරියට බලන්න මෙහෙමයි කරන්නේ දැන් මොකද කරන්න යන්නේ ප්‍රාශ්වාසයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙනවයි කියලා පෙන්නන්න යන්නේ මෙන්න මෙහෙම උපකරණයක් හදනවා මේ පරීක්ෂණයේ අනිත් ඉස්සෙල්ලා පොඩි කතාවක් මතක තියාගන්න පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වලට පුළුවන් කාබන් ඩයොක්සයිඩ් වායුව අවශෝෂණය කරගන්න ඔන්න පළවෙනි කාරණය පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වලට පුළුවන් කාබන් ඩයොක්සයිඩ් වායුව අවශෝෂණය කරගන්න දෙක මේ දාන මුළු දියර අපි තරහ කඩදාසියකින් පෙරලා දාන්නේ ඒ නිසා මේක අවර්ණයි වර්ණයක් නැති මුළු දියර මේ තියෙන්නේ අවර්ණ මුළු දියර වලට යම් වායුවක් ගියහම කිරිපාට වෙනවා ඒ වායුව කාබන් ඩයොක්සයිඩ් කියලා අපි හඳුනා ගන්නවා. මොනම කරුණු දෙකක් කිව්වා. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වලට පුළුවන් කාබන් ඩයොක්සයිඩ් වායුව අවශෝෂණය කරන්න. අවර්ණ මුළු දියර කිරිපාට වෙනවා නම් එතන කාබන් ඩයොක්සයිඩ් වායුව තියෙනවා. එකක් ඔළුවේ තියාගෙන මේ පරීක්ෂණය කරමු. රයිට්. දැන් මෙන්න මේ කෙලවරේ වාදනයේ තියෙනවා. මේකේ තියෙන මේ කරාමේ විවෘත කරනවා. වෙනද වලට මෙන්න මේ කරාමේ විවෘත කරනවා. මේ කරාමේ මෙතන විවෘත කරාම කරාමේ මෙතන විවෘත කරාම මෙතන ජලය පිට වෙනවා. ජලය පිට වෙනකොට අපට පේනවා මෙන්න මේ නලයේ දිගේ වායුගෝලීය වාතය පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වලට ඇතුළේ වෙනවා. ඒක අපිට පේනවා මෙතන වායු භූ වෙන්න එක. හරි. මෙන්න මේ නලය විවෘත කරාම ජල මේ කරාමේ විවෘත කරාම අපිට පේනවා මෙන්න මේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වලට වායුගෝලීය වාතය ඇතුළේ වෙනවා. ඒක අපි බලාගන්නේ මේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රවයේ මුළු දාන්න ගන්න. ඒ කියන්නේ වායුගෝලීය වාතය ටික ඇතුළේ ඇතුළේ වෙනවා. ටික වෙලාවක් යනකොට අපි නම් මේක අකුරු ටිකක් A B C D E A B C D E කියලා දැම්මොත්
හරි ආරයි මේකට දාගන්න A B අදාළ තියෙන්නේ නැත්නම් A B C D E මේ තරාමයේ විරුද්ධ කරනවා තරාමයේ විරුද්ධ කරනකොට අපට ලැබෙන නිරීක්ෂණයක් තියෙනවා මෙන්න මේ B වාදනයේ තියෙන මුණු දියර කිරිපාට වෙන්නේ නැහැ හැබැයි D වාදනයේ තියෙන මුණු දියර මොකද වෙන්නේ කිරිපාට වෙනවා හරි එතකොට මේ පරීක්ෂණය කරනකොට අපිට දකින්න ලැබෙන නිරීක්ෂණය තමයි D වාදනයේ තියෙන මුණු දියර කිරිපාට වෙනවා හැබැයි D වාදනයේ තියෙන මුණු දියර කිරිපාට වෙන්නේ නැහැ පැහැදිලිද දැන් බලමු මේ නිරීක්ෂණය ලැබුණේ කොහොමද කියලා මේ බලන්න මෙහෙම තරාමයේ විවෘත කරනම මෙන්න මේ නලයේදී වායුගෝලීය වාතය ඇදිලෙනවා ඒ ඇදිලෙන වාතයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ටික පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් උරා ගන්නවා ඉතිරි වාතයට යනවා මෙන්න මේ වාදනයේට හරි හැබැයි මේ වාදනයේට ගියයි කියලා හුණු දියර කිරිපාට උනේ නේ එන හුණු දියර කිරිපාට වීමෙන් පැහැදිලි වෙනවා මේ පැත්තට යන වාතයේ කාබන් ඩයොක්සයිඩ් නැහැ හුණු දියර කිරිපාට උනේ නැත්තේ මේ පැත්තෙන් ආපු වායුගෝලීය වාතයේ තිබිච්ච කාබන් ඩයොක්සයිඩ් ටික පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් උරා ගත්තා හරි මේ පැත්තට යන වාතයේ කාබන් ඩයොක්සයිඩ් නැහැ ඒ කාබන් ඩයොක්සයිඩ් තිබුණා නම් මේ හුණු දියර කිරිපාට වෙනවා නමුත් කාබන් ඩයොක්සයිඩ් නැති නිසා මුණු දියර කිරිපාට උනේ නැහැ. එහෙනම් මේ විභාජනයේ තියෙන මුණු දියර වලින් මුණු දියර කිරිපාට වෙන්නේ හොඳටම පැහැදිලි මේ පැත්තේ වාතයේ ගුණ කාබන් ඩයොක්සයිඩ් වාතය නේ. ඉතිරි වාතය තියෙනවා. ඒ වාතයට කියනවා මේ ගෙම්බයි වාතය. දැන් ගෙම්බා ශෝෂණය කරනවා. ශෝෂණය කරනකොට ඒ පිටවල කාබන් ඩයොක්සයිඩ් කියනවා මෙන්න මේ මුණු දියර වල. දැන් D වාදනයේ මුණු දියර මොකද වෙන්නේ කිරිපාට වෙනවා එහෙනම් D බඳුනේ තියෙන මුණු දියර කිරිපාට වීමෙන් පැහැදිලි මේ D වාදනයේට ආවා කාබන් ඩයොක්සයිඩ් කොහෙන්ද ආවේ ගෙම්බාගේ ශෝෂණය එහෙනම් මේකෙන් තහවුරු වෙනවා ශෝෂණයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙන බව කියන්න මේක පැහැදිලි නැද්ද පැහැදිලි නැති පිළින් බලන්න පැහැදිලි සර් පැහැදිලි නේද එතකොට පුතා නිරීක්ෂණ මොනවද ඊභාජනයේ උණු දියර කිරිපාට වෙන්නේ නැහැ හරි ඩීමග්නේ උණු දියර කිරිපාට වෙනවා රයිට් ගන්න පිටු අංක 17 ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙන බව පරීක්ෂණාත්මකව පෙන්වීම ඊයන්ට බලන්න පහත රූපේ ආකාරයට උපකරණ සකසා ඊ බෝතලයේදී ජලය සෙමින් ඉවත් වී යාමට සලස්වා වාතයේ සිට වායු ධාරාවක් ඒ බෝතලයේ සිට ඊ දක්වා ගලා යාමට සලස්වයි. ඉතිරි කණාවේ අදිනකොට වායුගෝලීය වායු ධාරාවක් මේ වාදන හරහා මෙහෙට ගලා යාමට සලස්වනවා. හරි? ගන්න 18 වෙනි පිටුව නිරීක්ෂණ ලියමු. නිරීක්ෂණ ලියන්න 18 ලියන්න D බඳුනේ ඇති D බඳුනේ ඇති හුණු දියර කිරිපාට වේ. D
डी बदुने ඇති උණු දියර කිරි පාට වේ. මේ डी වාදනයේ ඇති උණු දියර කිරි පාට වෙනවා. डी බඳුනේ ඇති උණු දියර කිරි පාට වේ. හරි? හරි නේද? රයිට්. දැම්මට කියන්නේ මේ පැත්තේ තියෙන වායුගෝලීය වාතයේ තියෙන කාබද පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් පුරා ගන්න कार्बन डाइऑक्साइड කාබන් ඩයොක්සයිඩ් පුරා ගන්නවා. ඒන වාතයේ කාබන් ඩයොක්සයිඩ් තවදුරටත් නැහැ කියලා ඔප්පු වෙනවා. මේ මුළු දියර මොන පාට වේවින්ද? කිරි පාට नॉर्वे මේ මුළු දියර කිරි පාට වෙන්නේ නැහැ කියන්නේ මේ පැත්තේ වාතයේ කාබන් ඩයොක්සයිඩ් නේ. ඇයි? ඒවා පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් පුරා ගන්නවා. ඊළඟට ඉතිරි වාතයේ ගෙම්මට යනවා. ඉතිරි වාතයේ අපි දන්නා ඔක්සිජන් වාතය යනවා. දැන් ගෙම්බා ශෝෂණය කරනවා. ඒ ශෝෂණය පිළිවෙලට කාබන් ඩයොක්සයිඩ් මෙන්න මේ මුළු දියර වලට යනවා. දැන් මේ මුළු දියර කිරි පාට වෙනවා. හරිනේ? දැන් තමයි මම අහන්නේ ඇයි මෙතන කණාමයක් දාලා තියෙන්නේ? මේ ජල භාජනයේ කණාමයක් දාලා තියෙන්නේ ඇයි මෙතන? कार्बन डाइऑक्साइड उड़ा गया නෑ මං අහන්නේ මෙතන මොකද? මේ ඊ කියන कार्बन डाइऑक्साइड පිට කිරීමට ඕකේ වතුර යනකොට සර් ඕකේ පේන රික්වන්ට එහා පැත්තේ කාබන් ඩයොක්සයිඩ් මට ඇහෙන්නේ අපුද හරියට? कार्बन डाइऑक्साइड පිට කිරීමට පිට කිරීමට මෙහෙමයි. දැන් මේ ඇටෝම් कार्बन डाइऑक्साइड පිට කරන්න බෑනේ. මේ වායුගෝලයේ තියෙන වාතයේ මේ ඇටෝම් ඇතුළට ඇදෙන්න ඕනේ නේද? ඒ ඇදිලෙන්න චුෂකර බලයක් ඇදගෙනීමේ බලයක් ඇති කරන්නේ මෙන්න මේකේ තියෙන කරාමේ වතුර ඇලීම. මේ කරාමේ ඇලියහම මේකේ වතුර ගලාගෙන යනවා. ඒ ගලාගෙන යනවත් එක්කම මේ වායුගෝලීය වාතයේ මේ වාජනය ඇතුළට ඇදිලෙනවා. අන්නේ ඇදගෙනීමේ බලය. ඒ කියන්නේ වායුගෝලීය වාතයේ මේ ඇටෝමට ඇදලා ගන්න තමයි මේ සකස් හදලා තියෙන්නේ. හරි? ලියන්න පුතා නිගමනය ලියන්න. ගෙම්බාගේ ශ්වසනයේදී සර් මම දැන් ආවේ කොතනද යන්නේ? 18 වෙනි පිටුව 18 වෙනි පිටුවේ නිගමනය ලියන්න. ගෙම්බාගේ ශ්වසනයෙන් පිට කරන කාබන් ඩයොක්සයිඩ් වායුව डी බඳුනේ මුළු දියර වලට ගමන් කිරීමෙන් डी බඳුනේ මුළු දියර වලට ගමන් කිරීමෙන් හුණු දියර කිරි පාට වේ. डी බඳුනේ හුණු දියර වලට ගමන් කිරීමෙන් හුණු දියර කිරි පාට වේ. B බඳුනේ හුණු දියර B බඳුනේ හුණු දියර කිරි පාට නොවීමෙන්
C බඳුනට වායුගෝලීය වාතයේ ඇති කාබන් ඩයොක්සයිඩ් වායුගෝලීය වාතයේ ඇති කාබන් ඩයොක්සයිඩ් නොපෙමිණෙන බවත් නොපෙමිණෙන බවත් ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් පිටවන බවත් නිගමනය කළ හැක ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් පිටවන බවක් නිගමනය කළ හැක. එහෙනම් මේ ඇටෝමෙන් අපිට තහවුරු වෙනවා ශ්වසනයේදී මේ ගෙම්බාගේ ශ්වසනයේදී පිටවෙච්ච කාබන් ඩයොක්සයිඩ් නිසා තමයි මේ හුරුදියට කිරිපාට උනේ. එහෙනම් ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවායි කියලා මේ පරීක්ෂණයෙන් තහවුරු වෙනවා. හරි? ප්‍රශ්න තියෙනවා අහන්න පුතා. ප්‍රශ්න තියෙනවා අහන්න. එතකොට පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් ඔක්සිජන් උත් අවශෝෂණය කරගන්නවද? නෑ පුතා. මේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් අවශෝෂණය කරගන්නේ අර වායුගෝලීය වාතයෙන් එන කාබන් ඩයොක්සයිඩ් ටික. ඔක්සිජන් අවශෝෂණය වෙන්නේ. ඒ ඔක්සිජන් යනවා මෙන්න මේ පාදයේ ඉන්න ගෙම්බාගේ ශ්වසනයට වැයෙන්නේ වායුගෝලයෙන් එන ඔක්සිජන්. ඔක්සිජන් උඩාගන්නේ නෑ. හරි නේද? සර් නිරීක්ෂණය පොඩ්ඩක් කියන්න පුළුවන්ද? නිරීක්ෂණය එතකොට ඔය ඇටෝම ක්‍රියාත්මක වෙන්නේ ඔය කරාමෙන්ද? නෑ අර කරාමේ ඇදගෙනවා තමයි. තව ක්‍රම තියෙනවා කීපයක්. ඕන තුෂකරයක් හයි කරලා දෙන්න පුළුවන්. අර කරාමේ ඇදගෙනම මේ වායුගෝලීය වාතයේ ඇටෝමට ඇදිලෙනවා. හරි? මේක මේ කොච්චර වෙනස්කම පාවිච්චි කරන්න පුළුවන්. තුෂකරයක් දාලා අදින්නත් පුළුවන්. ඉතාලම සාර්ථකයි. ඔයාලා දන්නවද පෙළපත මේ පරීක්ෂණය දාන්න ඉස්සෙල්ලා ජාතික අධ්‍යාපන ආයතනයේදී ඕක ජල කරාමයක් දාලා තමයි පරීක්ෂණය කරලා පෙන්නන්නේ. සාර්ථක ප්‍රතිඵල ලැබුණා. මොකද ඉස්කෝලේ විද්‍යාගාරය අපිට කරන්න වෙන්නේ මෙන්න මේ ක්‍රමයට පාවිච්චි කරලා. අර වතු කරාමයක් දාලා ජලයේ වැස්සෙන් දාලා මේ පැත්තේ වාතය ඇදිලෙනවා. හරි නේද? නිරීක්ෂණ ලිව්වේ දී බඳුනේ මුහුදියේ කිරිපාට වේ කියලා. නිරීක්ෂණ වල ලිව්වේ දී බඳුනේ මුහුදියේ කිරිපාට වේ කියන්නේ. right. දැන් පළවෙනි එක බලන්න A බඳුනේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් තබා ඇත්තේ දැන් අහනවා මෙන්න මේ වාදනයේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න. කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය. කොහේ කාබන් ඩයොක්සයිඩ්? වායුගෝලීය කාබන්. වායුගෝලීය වාතයේ සිට පැමිණෙන වායුගෝලීය වාතයේදී කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කර ගැනීම සඳහා very good ලියන්න. ඒ බඳුනේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් තබා ඇත්තේ ලියන්න. වායුගෝලීය වාතයේ ඇති කාබන් ඩයොක්සයිඩ් වායුව අවශෝෂණය කර ගැනීම සඳහා වායුගෝලීය වාතයේ ඇති කාබන් ඩයොක්සයිඩ් වායුව අවශෝෂණය කර ගැනීම සඳහා හරි වායුගෝලීය වාතයේ ඇති කාබන් ඩයොක්සයිඩ් වායුව අවශෝෂණය කර ගැනීම සඳහා right ඒක හරියට විභාග ප්‍රශ්නයක් ආවම ඔය ඔක්කොම ටික අහන්න ඊළඟ බලන්න B බඳුනේ උණුදියර පැවතීමේ වැදගත්කම වන්නේ දැන් මේ B භාගයේ
හුණු දියර තියෙන එක වැදගත් වෙන්නේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් මගින් කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය අවශෝෂණය කරන කියලා දැනගන්න. ඇහුන්නේ පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් මගින් පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් මගින් අවශෝෂණය වායුවේ ඇති කාබන් ඩයොක්සයිඩ් වායුව උරා ගන්නා බව තහවුරු කර ගැනීම සඳහා හරි ඔව් අන්න හරි ඒ කියන්නේ මේ ඉදිරියට එන වාතය හරි මේ ඉදිරියට එන වාතයේ තවදුරටත් කාබන් ඩයොක්සයිඩ් තියෙනවද නැද්ද කියන එක තහවුරු කරගන්නේ බී භාජනයේ තියෙන හුණු දියර වලින්. ඒතර බී භාජනයේ තියෙන හුණු දියර කිරිපාට උනේ නැහැ කියන්නේ මේ ඉදිරියට ගමන් කරන වාතය තුළ කාබන් ඩයොක්සයිඩ් නොමැති බව තහවුරු කරගන්න පුළුවන්. හරියට හරි. ක්ලියර්? බී බඳුනේ හුණු දියර ප්‍රවෘත්ති වැදගත්කම වන්නේ ඇයි කියන්නේ? වායුගෝලීය වාතයේ තවදුරටත් වායුගෝලීය වාතයේ තවදුරටත් එතකොට අපි වාක්‍යයක් දාන වායුගෝලයේ සිට පැමිණෙන වාතය කියලා. වායුගෝලයේ සිට පැමිණෙන වාතයේ තවදුරටත් කාබන් ඩයොක්සයිඩ් වායුව නොමැති බව. වායුගෝලයේ සිට පැමිණෙන වාතයේ තවදුරටත් කාබන් ඩයොක්සයිඩ් නොමැති බව තහවුරු කර ගැනීම සඳහා හරි වායුගෝලයේ සිට පැමිණෙන වාතයේ තවදුරටත් කාබන් ඩයොක්සයිඩ් නොමැති බව තහවුරු කර ගැනීම සඳහා ගැටලු තියෙනවා අහන්න හරි හරිද පුතා හරි සර් ඊළඟට හරි ඊළඟනවා පාලක පරීක්ෂණයක් ලෙසට මේ පරීක්ෂණේ නැවත කරනවා නේද සිදු කරන්නේ නම් මේ ඇටෝමයේ සිදු කළ යුතු වෙනස්කම් මොනවාදයි දක්වන්න කියන්නේ දැන් පුතා මෙහෙමයි සාමාන්‍යයෙන් පරීක්ෂණ කරනකොට ගන්නේ විද්‍යාත්මක ක්‍රමයේ පරීක්ෂණවලදී ප්‍රධාන පාලක පරීක්ෂණයක් එක්කලා පාලක පරීක්ෂණයක් කරනවා අපි කියන්නේ කන්ට්‍රෝල් එක්ස්පෙරිමන්ට් එක හරි එතකොට මේ පරීක්ෂණය කරලා මේ උමුදියේ කිරිපාට වීමෙන් පස්සේ අපිට පුළුවන් මෙහෙම වැඩක් කරන්න ගේම්බව අයින් කරන ආ ගේම්බව අයින් කරන right very good ගෙම්බව අයින් කරනවා ගෙම්බව අයින් කරලා පරීක්ෂා කළා උමුදියේ කිරිපාට වෙනවද නැද්ද කිරිපාට වෙන්නේ කිරිපාට වෙන්නේ නැහැ එහෙනම් මේකෙන් පැහැදිලි වෙනවා මේ ගෙම්බා හිටපු නිසා ගෙම්බා ශෝෂණය කරපු නිසා කාබන් ඩයොක්සයිඩ් පිටවෙච්ච නිසා උමුදියේ කිරිපාට වුණා අන්න ඒක තමයි පාලක ඇටෝම පාවිච්චි කරනවා කරන්නේ ගෙම්බව අයින් කර පරීක්ෂණය හරියට පාලක පරීක්ෂණයක් ලෙසට මෙම පරීක්ෂණය නැවත සිදු කරන්නේ නම් ඇටෝමයේ සිදු කළ යුතු වෙනස කුමක්ද එවිට දැකිය හැකි නිරීක්ෂණය කුමක්ද ලියන්න C බඳුනේහි ගෙම්බා ඉවත් කර
C බඳුනේ ගෙම්බා ඉවත් කර නැවත පරීක්ෂණය සිදු කරනු ලැබේ. C බඳුනේ ගෙම්බා ඉවත් කර නැවත පරීක්ෂණය සිදු කරනු ලැබේ. එවිට වුණු දියර කිරි පැහැනුවේ. එවිට වුණු දියර කිරි පැහැනුවේ. එවිට වුණු දියර කිරි පැහැනුවේ. තොර වුණු දියර කිරි පාට වෙන්නේ නැහැ. හරිනේ? උතා ගැටලු දෙනවා අහන්න ඕන මේ කොහොමද කියලා. හරි? ඊ විද්‍යා පාඩම් වල ව්‍යාසය කරන්නේ නේ. අනිත් පාඩම් වලට වඩා right පාඩ පහලින් දැන් මෙතනින් ඇත්තටම තහවුරු වෙන්නේ මේ ජීවියෙක් කියලා දාලා තියෙන ගෙම්බෙක් සතෙක් නේ. කලිය මොකද්ද කිව්වේ? කියන්නේ හරි දැන් මෙතන ගෙම්බා කියන්නේ සතෙක් නේ. කලින් එකේ මොකද්ද සර් ලිව්වේ? මොකද කලින් එකේ සර් කලින් වාක්‍යය කලින් මේ කියන්නේ දෙවැනි එක සර් බී බඳුනේ වුණු දියර පැවැත්ම වැදගත්කමද? ඔව් සර්. වායුගෝලයේ සිට පැමිණෙන වාතයේ තවදුරටත් කාබන් ඩයොක්සයිඩ් නොමැති බව තහවුරු කර ගැනීමට වායුගෝලයේ සිට පැමිණෙන වාතයේ තවදුරටත් කාබන් ඩයොක්සයිඩ් වායුව නොමැති බව තහවුරු කර ගැනීමට. හරි? එතකොට මෙහෙමයි. දැන් මෙතනින් ඇත්තටම තහවුරු වෙන්නේ ගෙම්බාගේ සුසුමේදී කාබන් ඩයොක්සයිඩ් පිරෙන බවනේ. ගෙම්බා කියන සතෙක්. අපිට ඕන නම් ළමෙක් කොනනවා දැන් ජීවිකව ශාකත්තයි තියෙන්නේ. එන ශාක සුසුමේදී කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවද නැද්ද කියලා තහවුරු කරන්න ඕනේ නම් අපි කරන්නේ ගෙම්බව අයින් කළා මෙන්න මේ C බඳුනේ පුරවනවා පැලවීගෙන එන බීජ. අපි වටින ප්‍රෝහණය වල සර් මුං බීජ ගන්න පුළුවන් සර්. මුං බීජ ඔව් සාමාන්‍ය ස්කෝලේ එකේ ගන්න මුං බීජ. ප්‍රෝහණය වල බීජ. ගොඩක් ඉස්කෝලේ ගන්නේ ප්‍රෝහණය මුං. ප්‍රෝහණය වල මුං බීජ තමයි ගන්න. මුං බීජ. මුංගට හරි පහසු ඉක්මනින් වතුර දාන්න ඉබම පැලවෙනවා ඉක්මනින්. කාටද මුං හොයා ගන්න කරනවා කවුපි ගන්න. කවුපි ගන්න කරන බෝන් කියන ගන්න. පොල් ගෙඩියක් ගන්න නැහැ මේවට. දෙන්නොත්. ඉතාලම ඉක්මනින් ජලය දාලා බල කරන බීජ ගන්න. සාමාන්‍ය ඉස්කෝලේ ගන්න මුං බීජ. හැබැයි මේ පරීක්ෂණය හොඳ ප්‍රතිඵල ගන්නවා නම් මේ මුං ගන්න දෙකක් තුනක් දාලා හරියන්නේ නැහැ. සාමාන්‍ය මෙන්න මේ වාදනේ පොඩ්ඩක් පැලවිලි මුං බීජෙ පුරවන්න. ඊට අමතරව අපිට කරන්න පුළුවන් මල් පොහොට්ටු දාන්න. මල් පොහොට්ටු. පිටෙන්ට ආසන්න මල් පොහොට්ටියක් කරලා දැම්මම ඒ බලන්න පුළුවන්. මේ මල් පොහොට්ටු වල මේ ද්‍රෝහණ වෙන බීජ වල ශෝෂණ වේගය වැඩි. ඒක අපි වදාළා. රයිට් ක්ලියර්. ශාක කොටස් ශෝෂණය කිරීමේදී කාබන් ඩයොක්සයිඩ් පිට කරන බව පෙන්වීමට මෙම ඇටෝම යොදාගන්නේ නම් දැනට ගෙම්බා වෙනුවට යෙදී යුත්තේ මොනවාද? ක්ලියර්. ප්‍රරෝහණේ වන මුං වැනි බීජ. ප්‍රරෝහණේ වන මුං වැනි බීජ. ප්‍රරෝහණේ වන මුං වැනි බීජ. හෝ මල් පොහොට්ටු ප්‍රරෝහණය වන මුං බීජ හෝ මල් පොහොට්ටු. හරි ඔන්න ඔතනින් දරුවනේ අපි තහවුරු කරලා අවසන් කරනවා ශෝෂණයේදී කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා කියන්නේ.
එහෙනම් ජීවීන්ගේ ලාක්ෂණිකයක් විදිහට ශ්වසනය කියන ක්‍රියාවලිය අපි අවසන් කරනවා. හරි? ශ්වසනය කියන ක්‍රියාවලිය අපි ඔන්න ඔතනින් අවසන් කරනවා. හරි? රයිට්. ගන්න ඊළඟ ජීවීන්ගේ ලාක්ෂණිකේ ජීවීන්ගේ ඊළඟ ලාක්ෂණිකේ යන්න මොකක්ද? හතරවෙනි. දැන් ජීවීන්ගේ ලාක්ෂණික තුනක් අපි අවසන් කරනවා. ශෛලීය සංවිධානය, පෝෂණය, හතරවෙනි. ශ්වසනය. හතරවෙනි එක අපි බලන්න යන්නේ. ජීවියෙක් නම් ඒ ජීවියාගේ තියෙන ලාක්ෂණික හතරවෙනි. බලන්න උද්දීප්‍යතාවය හා සමායෝජනය. උද්දීප්‍යතාවය හා සමායෝජනය. රයිට්. බලන්න. දැන් මෙන්න මේ ඉන්නේ බලන්න. මෙන්න මේ ඉන්නේ ළමයි. 10 පන්ති ළමයි. හරි? මේ 10 පන්තියේ ළමයන් මේ තියෙන කේක් ගන්න. හරි මේ තියෙන කට. හරි මේ තියෙන නමයි. හරි 10 පන්ති ළමයි. හරි දැන් ඔයාලා හිතන්න මේ 10 පන්තියේ ළමයාට දැනෙනවා ආහාරයේ සුවඳ. තමන් කැමතිම ආහාරයේ සුවඳ. තමන් කැමතිම ආහාරයේ සුවඳ දැනෙනවා. සර් කැඩි කැඩි ඇහෙන සර් ස්ට්‍රක් වෙලා වීඩියෝ එක සර්. එහෙම වෙනකොටම නෑ සර්. එහෙම අවුලක් නෑද? ඔතුට බලන්න. नहीं දැන් බලන්න. තමන් කැමතිම ආහාරයේ සුවඳ මෙන්න මේ 10 පන්ති ළමයට දැනෙනවා. මට කියන්න මේ ආහාරයේ සුවඳ දැනුනේ මේ ළමයාගේ මොන අවයවයේද? නාසයට. නාසයට. ඒ කියන්නේ මේ ළමයාගේ නහයෙන් තමයි මේ පරිසර වෙනස් වීම අල්ලගන්නේ. මෙතෙක් වෙලාවක් පරිසරය තුල ආහාරයේ සුවඳක් තිබුණේ නැහැ. හැබැයි දැන් පරිසරයට ආව ආහාරයේ සුවඳක්. තමන් කැමතිම ආහාරයේ සුවඳ ආවා. මෙන්න මේ වගේ හොඳ බලන්න ජීවියෙක් තුළ යම්කිසි ක්‍රියාවක් ඇති කරන්න සමත් වෙනවා. ජීවියෙක් තුළ යම්කිසි ක්‍රියාවක් ඇති කරන්න සමත් වෙනවා. පරිසරයේ අපේ ශරීරයේ තුළ ඇති වෙන වෙනස් වීමකට අපි කියනවා උත්තේජයක් කියලා. උත්තේජයක් කියලා කියනවා. හරි? ජීවියෙක් තුළ යම්කිසි වෙනසක් ඇති කරන්න පුළුවන් පරිසර වෙනස් වීමකට අපි කියන උත්තේජයක් කියලා. එහෙනම් මේ වෙලාවේ ලැබිච්ච උත්තේජය තමයි ආහාරයේ සුවඳක් දැනීම. දැන් මට කියන්න කවුද උත්තේජය ග්‍රහණය කරන්නේ? කවුද උත්තේජය ලබා ගත්තේ? नासे නාසය. මෙන්න මේ වගේ උත්තේජ ලබා ගැනීමට දායක වන අපේ ශරීරයේ තියෙන ඉන්ද්‍රියන් අපි කියනවා ප්‍රතිග්‍රාහක. එහෙම නැත්නම් තවම පාවිච්චි කරනවා සංවේදී ඉන්ද්‍රියන් කියලා. පරිසරයේ සිදුවන වෙනස් වීම ග්‍රහණය කරගන්නේ ප්‍රතිග්‍රාහක වලින්. එහෙම නැත්නම් අපිට සංවේදී ඉන්ද්‍රියන්. උදාහරණයක් විදිහට අපේ ශරීරයේ තියෙන නාසය, ඇස ප්‍රතිග්‍රාහකයක්. කන ප්‍රතිග්‍රාහකයක්. නාසය ප්‍රතිග්‍රාහකයක්. දිව ප්‍රතිග්‍රාහකයක්. සම ප්‍රතිග්‍රාහකයක්. හරි? මෙන්න මේ ඇස, කන, නාසය, දිව, සම කියන
සංවේදී ඉන්ද්‍රියන්ගේ. එහෙම නැත්නම් අපි කියනවා ප්‍රතිග්‍රාහක වලින් තමයි පරිසර වෙනස් වීම ග්‍රහණය කරගන්නේ. ඒවට අපි කියනවා සංවේදී ඉන්ද්‍රියන් කියනවා ප්‍රතිග්‍රාහක කියලා. උදාහරණයක් විදිහට ඇස ප්‍රතිග්‍රහණය කරන උත්තේජය තමයි ආලෝකය. ආලෝකයේ ඉන්නේ තමයි එයා ප්‍රතිග්‍රහණය කරන්නේ. කන ප්‍රතිග්‍රහණය කරන්නේ ශබ්දය. නාසය ප්‍රතිග්‍රහණය කරන්නේ ගන්ධය. දැන් ගන්ධය කියුවම මේක සුගන්ධයක් වෙන්න පුළුවන්, දුගන්ධයක් වෙන්න පුළුවන්. දිව ප්‍රතිග්‍රහණය කරන්නේ රසය. රසය මිහිරි වෙන්නත් පුළුවන්, අමිහිරි වෙන්නත් පුළුවන්. සම ප්‍රතිග්‍රහණය කරනවා උණුසුම, සිසිල, වේදනාව, ස්පර්ශය, පීඩනය. මෙන්න මේවා තමයි සමේ ප්‍රතිග්‍රහණය කරන දේවල්. හරි? උණුසුම, සිසිල, වේදනාව, ස්පර්ශය, පීඩනය. තේරුණාද? දැන් එන බලන්න. අපේ ජීවිතයේ දේහය තුල එහෙම නැත්නම් පරිසරය තුල යම් කිසි වෙනසක් ඇති කරන්න පුළුවන් වෙනොත් එමේ ඒක කියන්නේ උත්තේජය. ඒ උත්තේජය ග්‍රහණය කරන්නේ කවුද? ප්‍රතිග්‍රාහක. ඇස හෝ, කන හෝ, සම හෝ, නාසය හෝ, දිව. හරි? එතකොට මම කියන්නේ ඒ ලබාගත් සංවේදනය ඇහෙන් හරි, කනෙන් හරි, සමෙන් හරි, නාසයෙන් හරි ලබාගත් සංවේදනය කවුද තේරුම් ගන්න? දැන් මෙන්න ආහාරයේ සුවඳතාව අන්න ඒකට උත්තේජය. ඒක තමයි නාසය. මේක ආහාරයේ සුවඳක් කියලා තේරුම් ගන්න කවුද? නහයට පුළුවන්. මොලේට එන්න. මොලේ හෝ සුසුම්නාව. පරිසර වෙනස් වීම අවබෝධ කරගන්නේ මොලේ හෝ සුසුම්නාව. අපි ඒකට කියනවා මධ්‍යස්නායු පද්ධතිය කියලා නේද? හරි. දැන් ඔන්න මධ්‍යස්නායු පද්ධතිය තේරුම් ගත්තා මෙන්න මේ ආහාරයේ සෝදාට ආවයි කියලා. ඊට පස්සේ එයා පණිවිඩයක් දෙනවා අපේ ඉදිරියේ කේන්ද්‍ර ග්‍රන්ථ වලට කෙලහන්න. මොලේ පණිවිඩයක් දෙනවා ඔබ කැමතිම ආහාර සුවඳ දැකලා තියෙන්නේ. කෙලහන්න. දැන් මොකද කරන්නේ? කේන්ද්‍ර ග්‍රන්ථ වලින් හරහා කියලා ඉන්නේ. එතකොට උත්තේජී තමයි ආහාරයේ සුවඳ දැනීම. උත්තේජී ග්‍රහණය කරපු ප්‍රතිග්‍රාහකයේ තමයි නාසය. ඒ උත්තේජීට ජීවියා දක්වපු ක්‍රියාව තමයි කටට කෙලෙන්නේ. උත්තේජීට දක්වන්නා වූ ක්‍රියාවට කියනවා ප්‍රතිචාරය. එනම් මේ ආහාරයේ සුවඳ දැනීම කියන උත්තේජයට දක්වපු ප්‍රතිචාරය තමයි කටට කෙලගලාගෙන. භාගයරේ තමන් කැමතිම ආහාරයේ සුවඳ දැනෙද්දී කටට කෙලගලාගෙන නැත්නම් එක්ක ඔයාගේ මොලේ ආවාදයක් ඒ නැත්නම් කේට්ටක් කියලා ආවාදයක් කියන්නේ. හැබැයි ඒක කියලා හලවන කියලා මේ කටට පැත්ත කියලා හලන්නේ නැහැ. ඒ කාටද මේකද පොඩක් කියලා ඕනේ. මේක නේද? ඉතින් කියන්නේ වට නේද? හැබැයි කියලා ගලාගෙන ඉන්න ඕන. තමන් කැමතිම ආහාරයේ සුවඳ දැනෙන්න කියලා ගලන්න ඕන. අනිවාර්යෙන් වෙන්න ඕන. හරි? දැන් උනා අඳුරගත්තා උත්තේජයක් කියන්නේ කවුද? ප්‍රතිග්‍රාහකයක් කියන්නේ කවුද? ප්‍රතිචාරයක් කියන්නේ මොකද්ද කියන්නේ? එතකොට මෙන්න මේ උත්තේජය වලට ප්‍රතිචාර දක්වන්න අපේ ශරීරයේ ඉන්නවා දෙන්නේ. උත්තේජය වල ප්‍රතිචාර දක්වනවා අපේ ශරීරයේ දෙන්නේ. එක්කෙනෙක් තමයි මෙන්න මේ වගේ ග්‍රන්ථි. තවෙන් කෙනෙක් තමයි අපේ ශරීරයේ ඉන්න පේශි. උත්තේජය වලට ප්‍රතිචාර දක්වන මෙන්න මේ ග්‍රන්ථි සහ පේශි වලට අපි කියනවා කාරක. උත්තේජය වලට ප්‍රතිචාර දක්වන මේ පේශි සහ ග්‍රන්ථි වලට අපි කියනවා කාරක කියලා. කාරක. දැන් මම ඔයාලගේ ප්‍රශ්නයක් අහනවා. හරි?
ආහාරයේ සුවඳ දැනුනහම කටට කෙල ගලාගෙන ආවා. මොකද්ද උත්තේජය? ආහාරයේ සුවඳ දැනීම. ආහාරයේ සුවඳ දැනීම. කවුද මේකේ ප්‍රතිග්‍රාහකය? නාසය. නාසය. මොකද්ද මේකේ ප්‍රතිචාරය? කටට කෙලවරීම. කටට කවුද මේකේ කාරකය? ගාන්ති. කවුද මොනගන්ද හරියට කියන්නේ? කේට ගාන්ති. තේරුණාද? මෙන්න මේ විදිහට උත්තේජයකට ප්‍රතිචාරයක් දැක්වීමට ඩෙස්කුටු වලට පුළුවන්ද? පුළුවන්. බෑ. බෑ. ඇඳුම් පැළඳුම් වලට පුළුවන්ද? බෑ. බෑ. පෑන් පැන්සල් පොත් වලට පුළුවන්? බෑ බෑ බෑ. අජීවී වස්තු වලට බෑ. බෑ. අජීවී වස්තුන්. ඒවා අජීවී නිසා. එහෙනම් මෙන්න මේ උත්තේජ වලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව තියෙන්නේ කාට විතරයිද? ජීවීන්ට විතරයි. අන්න ඒ හැකියාව හඳුන්වනවා උද්දීප්‍යතාවය. උද්දීප්‍යතාවය. උත්තේජ වලට ප්‍රතිචාර දැක්වීමට හැකියාව කියන්නේ උද්දීප්‍යතාවය. උද්දීප්‍යතාවය. පැහැදිලිද? එහෙනම් උද්දීප්‍යතාවය කියන්නේ ජීවිත පමණක් අනන්‍ය වූ ලක්ෂණ. මොකද කියන්නේ දන්නවනේ පැහැදිලිද නැද්ද? පැහැදිලි නෑ. ප්‍රශ්නේ පැහැදිලි නෑ. මට අහව ප්‍රශ්නේ මොකද්ද? ඒ අහන ප්‍රශ්නේ වෙන කෙනෙක් හරි කමන්න. සතයකටක් කියන. ඒ අහන ප්‍රශ්නේ වෙන කෙනෙක් හරි කියන්නකො ඒ මයික් එක පැහැදිලි නෑ. මොකද එයා කියනවා ආයි කියලා දෙන්න කියලා. ආයි කියලා දෙන්න. රයිට්. උදාහරණ කරන් කියලා දෙන්න. හරි. දැන් ඔන්න හිතන්න මෙහෙම කියනවා. දැන් මේ උදාහරණයක් අහන්න. දැන් අපි හිතමු ඕන දැන් ඔබ කැමතිම මිහිරි ගීතයක් ඇහෙනවා. ඔබ කැමතිම මිහිරි ගීතයක් ඇහෙනවා. හරි. දැකේ මම මේ එක එක්කෙනාගේ මිහිරි ගීත වෙනස් නේ. හින්ද මට බින්දුව කිව්වද කියලා කියන්න බෑ. මතක් කරගන්නවා දැන් ඔබ කැමතිම මිහිරි ගීතය ඕන දැන් ඔබට ඇහෙනවා. ඇහෙනකොට ඔබ පාදයෙන් තට්ටු කරනවා. පාදයෙන් තට්ටු කරනවා. සමහර අය පාදයෙන් නෙවෙයි ගෙලින් ටෙස්ට් එකෙන් කරනවා. ඉස්කෝලේ දන්නව නේද? ගෙලින් ටෙස්ට් එකෙන් කරනවා. හරි. අපි તો පාදයෙන් තට්ටු කරයි කියන රයිට් මෙන්න ළමයා හරි. මේ ළමයා තමන් කැමතිම මිහිරි ගීතය ඇහෙනවා. ඇහෙනකොට ළමයා පොළවට පාදයෙන් තට්ටු කරනවා. මම අහනවා මෙතන ඇතිවෙච්ච පරිසර වෙනස් වීම මොකක්ද? මිහිරි නාදයක් දැනෙන. මිහිරි නාදයක් ඇසීම. මිහිරි ගීතයක් ඇසීම. මෙච්චර වෙලා එවුන් නැති මිහිරි ගීතයක් මෙන්න දැන් එහිට ගන්නවා. අන්න පරිසර වෙනස් වීම. නේද? ඒ පරිසර වෙනස් වීමට පුළුවන් වුණා අපේ ශරීරයේ වෙනසක් ඇති කරන්න. අන්න ඒ වගේ පරිසර වෙනස් වීමකට මොකක්ද කියන්නේ? උත්තේජය. උත්තේජය. හරිද? එහෙනම් උත්තේජය හරිනේ. එහෙනම් මෙතන උත්තේජය මොකක්ද? මිහිරි ගීතයක් ඇහෙන එක. ඒ උත්තේජය ලබා ගත්තේ කවුද? කන. එහෙනම් උත්තේජ ප්‍රතිග්‍රහණය කරන අල්ලගන්න කෙනාට කවුද කියන්නේ? ප්‍රතිග්‍රාහක හේව
සංවේදී ඉන්ද්‍රියන්. පැහැදිලිද? උත්තේජ වල ප්‍රතිචාර දක්වන්න නම් ඒ උත්තේජ ලබා ගන්න ඕනේ. එතන ලබා ගත්තේ කවුද? කන. මොකක්ද දක්ව ප්‍රතිචාරය? ප්‍රතිචාරය මොකක්ද? පාද වලින් පාදේ පාදයෙන් පොළොවට සත්. පාදේ පොළොවට ගැටුවා. ඔය ප්‍රතිචාරය දැක්වේ අපේ ශරීරයේ ඉන්න ග්‍රන්ථියක්ද පේශියක්ද? පේශි. එහෙනම් උත්තේජ වලට ප්‍රතිචාර දක්වන්නා වූ කොටසට අපි කියන්නේ කවුද? කාරකේ. එහෙනම් කොතන ප්‍රතිචාර දැක්වේ පාදයේ පේශි. පේශි තමයි කවුද? කාරකේ. තාමත් තේරුන්නේ නැද්ද? තේරුණා සර්. හරි. මම අහගෙන යන උත්තරයක් දෙන්න. අවසාන එක. තේරුණාද? ආ? හරි. අවසාන එක. මම දවසක් ඇවිදගෙන යනකොට මගේ පාදයට එනවා කටුවක්. මම hina වෙවි ඉන්නවද සාමාර කටුවක් එන්නයි කියලා? නෑ. මම වහා පාදය අයින් කරගන්නවා. ආයෙත් කතා කරගන්න. මම යනකොට මගේ පාදේ කටුවක් එනවා. මම පාදේ වහාම අයින් කරගන්නවා. උත්තේජය මොකද්ද? පාදේ කටුවක් ගැනීම. පාදේ කටුවක් ගැනීම. උත්තේජයේ ග්‍රහණය කරපු ප්‍රතිග්‍රාහකය මොකක්ද? සම. ඇහෙන්නේ පාදේ යනකොට පාදේ සම. පාදේ නෙමෙයි සම. හරි. මොකද්ද ප්‍රතිචාරය? පාදේ ඉවතට ගැනීම. කවුද උතන ප්‍රතිචාරය දක්වපු කාරකය? ඒසි පාදේ පේශි. අන්න පුතා උත්තේජ වලට අන්නේ විදිහට ප්‍රතිචාර දක්වන්න පුළුවන් කාට විතරයිද? ජීවීන්ට විතරයි. ඒකට අපි කියන මොකක්ද කියලාද? උද්දීප්‍යතාවය කියලා. උත්තේජ වල ප්‍රතිචාර දැක්වීමේ හැකියාව තියෙන්නේ ජීවීන්ට විතරයි. ඒකට අපි කියන කවුද කියලාද? ඒකට අපි කියන උද්දීප්‍යතාවය කියලා. උද්දීප්‍යතාවය කියලා අපි කියනවා. හරි. දැන් හොඳට තේරුම් ගන්න මේ බලන්න. මෙයාගේ කනට තමයි සින්දු ඇහුනේ. සින්දු ඇහුනේ කනට. හැබැයි ප්‍රතිචාර දක්වන්නේ පාදයේ පේශි. නේ? කනට ඇහිච්ච උත්තේජයට ප්‍රතිචාර දක්වන්නේ පාදයේ පේශි. කවදාවත් උත්තේජය කනට ආවයි කියලා, මිහිරි සින්දුවක් කනට ඇහුණයි කියලා බිමට කලින් ගහන්නේ නැහැ නේ. ඒක ගන්නද නැහැ? සංවේදනයේට ප්‍රතිචාර දක්වන්නේ පාදයේ පේශි. ඒ කියන්නේ දරුවනේ උත්තේජයකට ප්‍රතිචාරයක් දක්වන්න නම් මෙන්න මේ ප්‍රතිග්‍රාහකයයි කාරකයයි මොනවා වෙන්න ඕනද? සම්බන්ධීකරණය. නැත්තම් කොහොමද ප්‍රතිචාර දක්වන්නේ? දැන් නහයට සුවඳ ආවා. කටේ කේඩගන්ති තමයි කියලා හැදුවේ. එහෙනම් නාසයයි කේඩගන්ති මොනවා වෙන්න ඕනද? සම්බන්ධ වෙන්න ඕන. මෙන්න මේ විදිහට උත්තේජයකට ප්‍රතිචාරයක් දක්වන්න නම් ප්‍රතිග්‍රාහකයයි කාරකයයි මොනවා වෙන්න ඕනද? සම්බන්ධීකරණයක් තියෙන්න ඕන. අන්නේ සම්බන්ධීකරණයට අපි කියනවා දරුවෝ කවුරු කියලාද? සමායෝජනය. එහෙනම් සමායෝජනය කියන වැඩේ කෙරෙන්නේ කාගේ විතරද? ජීවීන්ගේ විතරයි. එහෙනම් මෙන්න මේ ප්‍රතිග්‍රාහක සහ කාරක අතර සම්බන්ධීකරණය සමායෝජනය කරන්නත් අපේ ඇගේ ඉන්නවා දෙන්නේ. එක්කෙනෙක් තමයි ස්නායු, අනිත් එක්කෙනා තමයි කවුද? හෝමෝන. හරි. ගණන් 18 වෙනි පිටුව 18. උද්දීප්‍යතාවය හා සමායෝජනය ලියන්න. උත්තේජයක් යනු ලියන්න. ජීවීන් තුල
ප්‍රතිචාරයක් ඇති කිරීමට සමත් ජීවීන් තුල ප්‍රතිචාරයක් ඇති කිරීමට සමත් ජීවීන් තුල ප්‍රතිචාරයක් ඇති කිරීමට සමත් ජීවීන් තුල ප්‍රතිචාරයක් ඇති කිරීමට සමත් ජීවීන් තුල ප්‍රතිචාරයක් ඇති කිරීමට සමත් පරිසර වෙනස් වීම උත්තේජ ලෙස හැඳින්වේ ජීවීන් තුල ප්‍රතිචාරයක් ඇති කිරීමට සමත් පරිසර වෙනස් වීම උත්තේජ ලෙස හැඳින්වේ හරි පහලින් බලන්න ප්‍රතිග්‍රාහක එහෙම නැත්නම් අපි කියනවා සංවේදී ඉන්ද්‍රියන් ක්‍රියාදයක් උත්තේජ ලබා ගැනීමට දායක වන නර්සරි ලියා ගන්න ඕනේ. ඒ පුත 18 පිටේ තියෙන පහලින් සංවේදී ඉන්ද්‍රියන්ගේ ප්‍රතිග්‍රාහක කියලා. එතන ලියන්න. සංවේදී ඉන්ද්‍රියන්ගේ ප්‍රතිග්‍රාහක. උත්තේජ ලබා ගැනීමට දායක වන ඉන්ද්‍රියන් උත්තේජ ලබා ගැනීමට දායක වන ඉන්ද්‍රියන් සංවේදී ඉන්ද්‍රියන් ලෙස හැඳින්වේ. එහෙම නැත්නම් ප්‍රතිග්‍රාහක ලෙස හැඳින්වේ. සංවේදී ඉන්ද්‍රියන් කියලා කියනවා ප්‍රතිග්‍රාහක කියලා කියනවා. සංවේදී ඉන්ද්‍රියන් ලෙස හැඳින්වේ. එහෙම නැත්නම් ප්‍රතිග්‍රාහක ලෙස හැඳින්වේ. හරි යන්න 19 වෙනි පිටුවේ 19 පිටුවට යන්න ප්‍රතිග්‍රාහක දාලා කියනවා ඇස කන නාසය දිව සම ලබා ගන්න උත්තේජය කියන්නේ ඇහෙන් ලබා ගන්න උත්තේජය මොකද්ද ආලෝකය ඇහෙන් ලබා ගන්න මොන උත්තේජයද ආලෝකය කනෙන් ලබා ගන්න උත්තේජය මොකද්ද ශබ්දය යන්න නාසයෙන් ලබා ගන්න උත්තේජය මොකද්ද ගන්ධය දැනීම නාසයෙන් ඉන්නේ ගන්ධය දැනීම ඒක සුගන්ධයක් වෙන්නත් පුළුවන් දුගන්ධයක් වෙන්නත් පුළුවන් ගන්ධය දැනීම ඊළඟට දිව රස දැනීම මිහිරි වෙන්නත් පුළුවන් අමිහිරි වෙන්නත් පුළුවන් සමට සංවේදන කීපයක් ලැබෙනවා උත්තේජ කීපයක් ලබා ගන්නවා ලියුම වේදික උණුසුම ලැබෙනවා සිසිල අයිස් කැඩයක්ම අපේ හැම දෙකම දැනනවද නේද උණුසුම සිසිල වේදනාව और anything යන්නොත් එම වේදනාව අපිට දැනෙන වේදනාව උණුසුම සිසිල වේදනාව ස්පර්ශය ඔබ කියනවා දැනෙන ස්පර්ශය ඊළඟ පීඩනය අපිට දැනෙන පීඩනය එනම් උණුසුම සිසිල වේදනාව ස්පර්ශය පීඩනය හරි ඔන්න ප්‍රතිග්‍රාහක සහ ඒවයින් ලබා ගන්න උත්තේජය. එතකොට උත්තේජය සඳහා ජීවීන් දක්වන්නේ මොන ක්‍රියාවද? ඒකට අපි කියනවා කවුද කියලාද? ප්‍රතිචාර යන උත්තේජය සඳහා ජීවීන් විසින් දක්වන ක්‍රියාව උත්තේජය සඳහා ජීවීන් විසින් දක්වන ක්‍රියාව ප්‍රතිචාර නම් වේ. උත්තේජය සඳහා ජීවීන් විසින් දක්වන ක්‍රියාව ප්‍රතිචාර නම් වේ.
උත්තේජයකට ජීවියෙක් දක්වන ක්‍රියාවල කියන්නේ ප්‍රතිචාරය. ප්‍රතිචාර නම් වේ. හරි? බලන්න පහත දැක්කෙන සංසිද්ධි වල උත්තේජය ප්‍රතිග්‍රාහකයේ ප්‍රතිචාරය වෙන වෙනම දක්වන්න අකලියන් ආහාරයක සුවඳක් දැනෙන හැටි කටට කෙලෙන්නේ. උත්තේජය ලියන්න ඉස්සර ප්‍රතිග්‍රාහකය ලියන්න උත්තේජය ලියන්න ප්‍රතිචාරය ලියන්න. සර් ප්‍රතිචාරය කියන එක ආයෙත් කියන්න. ප්‍රතිචාරය කියන්නේ උත්තේජයක් සඳහා ජීවීන් විසින් දක්වන්නා වූ ක්‍රියාව. උත්තේජයක් ලැබුණාම අපි දක්වන ක්‍රියාව තමයි ප්‍රතිචාරය. අපේ ශරීරයේ විසින් දක්වන්නා වූ ක්‍රියාව. උත්තේජ සඳහා ජීවීන් විසින් දක්වන ක්‍රියාව. ඒකට කියන ප්‍රතිචාරකය. ප්‍රතිචාරය. උත්තේජ සඳහා ජීවීන් විසින් දක්වන ක්‍රියාව තමයි ප්‍රතිචාරය කියලා කියන්නේ. හරි ආහාරයක සුවඳක් දැනුන විට කටට කෙලෙන්නේ. හරි ඒකේ උත්තේජයයි ප්‍රතිග්‍රාහකයයි උත්තේජයයි ප්‍රතිචාරයයි ලියන්න. හරි හරිද ලියවද? කියන්නකෝ මොකක්ද ප්‍රතිග්‍රාහකය? නාසය. නාසය උත්තේජය ලබා ගත්තේ නැහැ. නාසය උත්තේජය මොකක්ද? උත්තේජය ආහාරයක සුවඳක් දැනීම. ආහාරයේ සුවඳ දැනීම. very good. ආහාරයේ සුවඳ දැනීම. ප්‍රතිචාරය කටට කෙලෙන්නේ. කටට කෙලෙන්නේ. right very good. ඊළඟට රත් වූ යමක අත ගැටුණු විට අත වහා ඉවතට ගැනීම. සම ඔව් කියන්න සම right අන්න හරි. රත් වෙච්ච යමක අත ගැටුණ හැටි අත වහා වයින් කර ගන්නවනේ. කවුරු ඉන්නවද මේ රත් වෙච්ච අයත් එක්ක අත ගැවුනම පිනාවේ ඉන්නවද නැහැ? අයින් කරගන්න. කවුද ප්‍රතිග්‍රාහකයේ ඇහැද? සම උත්තේජය රත් වූ යමක අත ගැටීම. අත ගැටීම අන්න හරි. රත් වූ යමක අත ගැටීම තමයි උත්තේජය. ප්‍රතිචාරය අතවහා ඉවත ඉර ගැනීම. අතවහා ඉවතට ගැනීම. අතවහා ඉවතට ගැනීම. හරි. අතවහා ඉවතට ගැනීම. හොඳයි. දැන් එනම් පැහැදිලි නේද? බාහිර හෝ අභ්‍යන්තර පරිසරයේ තුල අපේ ශරීරයේ බාහිර හරි අභ්‍යන්තර පරිසරයේ හරි උත්තේජයක් ලැබුණාම ඒකට පුළුවන් අපිට ප්‍රතිචාර දක්වන්න. මෙන්න මේකට මොකද අපි කියන්නේ? උද්දීප්තතාවය. මේක ජීවීන්ට පමණක් තිබි ලක්ෂණය. තොර ජීවීන්ට ලැබෙනකොට මොකද වෙන්නේ? නේද? හරි ලියන්න තා මේ අනුව උද්දීප්තතාවයේ යන ලියන්න. බාහිර හා අභ්‍යන්තර පරිසරයෙන් ලැබෙන උත්තේජ වලට බාහිර හා අභ්‍යන්තර පරිසරයෙන් ලැබෙන උත්තේජ වලට
ප්‍රතිචාර දැක්වීමට ඇති හැකියාව උත්තේජ වලට ප්‍රතිචාර දැක්වීමට ඇති හැකියාව උද්දීප්‍යතාවයයි උත්තේජ වල ප්‍රතිචාර දැක්වීමට ඇති හැකියාව උද්දීප්‍යතාවයයි හරිද right බාහිර හා අභ්‍යන්තර පරිසරයෙන් ලැබෙන උත්තේජ වලට ප්‍රතිචාර දැක්වීමට ඇති හැකියාවට කියනවා උද්දීප්‍යතාවය. මේක ජීවීට පමණක් තිබි ලක්ෂණය. right ඒක ආපහු කියන්නකෝ. උත්තේජයකට ප්‍රතිචාර දැක්වීමට නම් right ලියන්න පහලින් ප්‍රතිග්‍රාහක ඉස්තන දෙකේ ලියන්න ප්‍රතිග්‍රාහක කාරක කියන්නේ ප්‍රතිචාර දක්වන කොටස පේශියක් හෝ ග්‍රන්ථියක්. උත්තර ප්‍රතිග්‍රාහකය කියන්නේ ඇහැ හෝ කන හෝ සම හෝ නාසය හෝ දිව. එතකොට උත්තේජයකට ප්‍රතිචාරයක් දැක්වීමට නම් ප්‍රතිග්‍රාහක කාරක අතර සම්බන්ධයක් සිදු විය යුතුයි. නැත්තම් වැඩි කෙරෙන්න බෑ. එහෙනම් ප්‍රතිග්‍රාහක හා අනිත් එක මොකද සර්? ප්‍රතිග්‍රාහක ඊළඟ ස්ථනේ කාරක අතර සම්බන්ධයක් සිදු විය යුතුයි. ප්‍රතිග්‍රාහක කාරක අතර සම්බන්ධීකරණයක් සිදු විය යුතුයි. සම්බන්ධීකරණයක් වෙන්න ඕන. ඔව්. කියන්න පුළුවන්. ඔව්. උද්දීපද්‍යතාවය anu කියන එක ආපහු කියන්න පුළුවන්ද සර්? උද්දීපිතාව කියන එකද? ඔව් සර්. ඔව් ලියන්න. බාහිර හා අභ්‍යන්තර පරිසරයෙන් ලැබෙන බාහිර හා අභ්‍යන්තර පරිසරයෙන් ලැබෙන උත්තේජ වලට බාහිර හා අභ්‍යන්තර පරිසරයෙන් ලැබෙන උත්තේජ වලට ප්‍රතිචාර දැක්වීමට ඇති හැකියාව බාහිර හා අභ්‍යන්තර පරිසරයෙන් ලැබෙන උත්තේජ වලට ප්‍රතිචාර දැක්වීමට ඇති හැකියාව උද්දීප්‍යතාවයයි. හරි? දැන් පහලින් බලන්න උත්තේජයකට ප්‍රතිචාරයක් දැක්වීමට නම් ප්‍රතිග්‍රාහක කාරක අතර සම්බන්ධයක් සිදු විය යුතුයි. හරි? එහෙනම් උත්තේජයකට ප්‍රතිචාරයක් දක්වන්න ප්‍රතිග්‍රාහකයි කාරකය අතර සම්බන්ධයක් වෙන්න ඕනේ. ප්‍රතිග්‍රාහකයි කාරකය අතර සම්බන්ධයක් වෙන්න ඕනේ. අන්නේ ඒ වැඩේට කියනවා සමායෝජනය. අපේ ශරීරයේ සමායෝජනය කියන වැඩේට දායක වෙන්නේ කවුද? ස්නායු සහ හෝමෝන. ලියන්න. පාලියන සමායෝජනය යනු උත්තේජ වලට ප්‍රතිචාර දැක්වීමට ප්‍රතිග්‍රාහක සහ කාරක අතර උත්තේජ වලට ප්‍රතිචාර දැක්වීමට ප්‍රතිග්‍රාහක හා කාරක අතර උත්තේජ වලට ප්‍රතිචාර දැක්වීමට ප්‍රතිග්‍රාහක හා කාරක අතර ඇතිවන ප්‍රතිග්‍රාහක හා කාරක අතර ඇතිවන මනා සම්බන්ධීකරණය උත්තේජ වලට ප්‍රතිචාර දැක්වීමට
ප්‍රතිග්‍රාහක හා කාරක අතර ඇතිවන මනා සම්බන්ධීකරණය සමායෝජනයයි හරිනේ උත්තේජ වලට ප්‍රතිචාර දක්වීමට ප්‍රතිග්‍රාහක හා කාරක අතර ඇතිවන මනා සම්බන්ධීකරණයට අපි කියනවා සමායෝජනය කියලා. සමායෝජනය හරි එහෙනම් දරුවනේ සමායෝජනය කියන්නේ කාගේ ක්‍රියාවක්ද? කාට අනන්‍ය වෙච්ච ක්‍රියාවක්ද? ජීවීන්ට අනන්‍ය වූ ක්‍රියාව. එහෙනම් පහලින් බලන්න උද්දීප්‍යතාවය සහ සමායෝජනය ඉස්තර උද්දීප්‍යතාවය හා සමායෝජනය ඊටිගේ ලක්ෂණයකි. උද්දීප්‍යතාවය හා සමායෝජනය ඊවීන්ගේ ලක්ෂණයකි. හරි එහෙනම් කවුද මේ සමායෝජනයට දායක වෙන දෙන්නා? අද කිව්වා දෙපාරක් කිව්වා. නායු සහ හෝමෝන. නායු සහ හෝමෝන ලියන්න. සමායෝජනය සඳහා එක ලියන්න 19 පිටුවේ ස්නායු දෙක හෝමෝන දායක වේ. සමායෝජනය සඳහා පළවෙනි ක්‍රියාව ස්නායු දෙවෙනි ක්‍රියාව හෝමෝන දායක වේ. හරි දැන් ඔයාලට පැහැදිලි සත්තුනම් උත්තේජන ප්‍රතිචාර දක්වන පැහැදිලිව පේනවා. ජීවීන් කිව්වම ශාකත් වෙන්නේ මොනවද ශාක උත්තේජන වල දක්වන ප්‍රතිචාර? උදාහරණ කියන්නේ සූර්යාලෝකයේ ලබා ගැනීම සඳහා ශාකය වර්ධනය වීම. ආලෝකයේ ලැබෙන පැත්තට ශාකයේ අග්‍රස්ථයේ වර්ධනය වෙනවා. හදන් වැඩෙනවා. ගුරුත්වාකර්ෂණයේ පැත්තට මුල් වැඩෙනවා. අනු උත්තේජන ප්‍රතිචාර දක්වනවා. ඊළඟට නිතිකුම්බා පැලයකට පාරක් ගෙවුවොත් එහෙම නැත්නම් එතන කම්පනයක් ඇති කරොත් පත්‍ර හැකිලෙනවා. හැන්දෑ වෙනකොට නිතිකුම්බා, කතුරු මුරුංගා, ඇත්තෝර, නෙල්ලි, සියඹලා වගේ පත්‍ර හැකිලෙනවා. අන්න ශාක උත්තේජන ප්‍රතිචාර දක්වන අවස්ථා ලියන්න. ශාක උත්තේජන වලට ප්‍රතිචාර දක්වන අවස්ථා ලියන්න එක පළවෙනි එක. නිදිකුම්බා ශාකයක් ස්පර්ශ කළ විට නිදිකුම්බා ශාකයක් ස්පර්ශ කළ විට පත්‍ර හැකිලීම. නිදිකුම්බා ශාකයක් ස්පර්ශ කළ විට පත්‍ර හැකිලීම. පත්‍ර හැකිලීම. නිදිකුම්බා ශාකයක් ස්පර්ශ කළ විට පත්‍ර හැකිලීම. යන්න පුතා 20 වෙනි පිටුවට 20 පිටුවට දෙවෙනි එක ලියන්න 20. තෝර සියඹලා කතුරු මුරුංගා. තෝර සියඹලා කතුරු මුරුංගා. වැනි ශාක පත්‍ර තෝර සියඹලා කතුරු මුරුංගා වැනි ශාක පත්‍ර රාත්‍රිය වන විට හැකිලී යාම. රාත්‍රිය වන විට හැකිලී යාම. රාත්‍රිය වන විට හැකිලී යාම. හරි නේද? ඔන්නේ නම් අපි ජීවීන්ගේ ලාක්ෂණික හතරක් සම්පූර්ණයෙන් අවසන් කරා. මොනවද? සෛලීය සංවිධානය, පෝෂණය, ශ්වසනය, උද්දීප්‍යතාවය හා සමායෝජනය. හරි? අපි ඊළඟ ජීවීන්ගේ ලාක්ෂණිකේ කතා කරන්න යන්නේ. මේ බලන්න. හොඳට බලන්න. දැන්
ජීවිතයේ දේහය ගත්තොත් ජීවී දේහය ගත්තොත් මේ ජීවියාගේ දේහය තුළ මේ ජීවියාව ජීවත් කරවීම සඳහා රසායනික ප්‍රතික්‍රියා විශාල ප්‍රමාණයක් සිද්ධ වෙනවා. මේතර විභාගයේ તો අර්බුදයකට ලක් වෙච්ච තැනක් ලැබුණා. හරි? ජීවීන්ගේ දේහය තුළ ඒ ජීවියා ජීවීව තියාගත්ත රසායනික ප්‍රතික්‍රියා විශාල ප්‍රමාණයක් සිද්ධ වෙනවා. මෙන්න මේ රසායනික ප්‍රතික්‍රියා සියල්ලේම සමස්තය අපි හඳුන්වනවා පරිවෘත්තිය කියලා. ජීවී දේහය තුළ සිදුවන සියලුම රසායනික ප්‍රතික්‍රියා සමස්තයක් විදිහට තමයි කියනවා පරිවෘත්තිය කියලා. පරිවෘත්තිය. හරි? ඒ ජීවීන්ගේ දේහය ශ්වසනය සිද්ධ වෙනවා පරිවෘත්ති ක්‍රියාව. ශාකවල ප්‍රභා සංශ්ලේෂණය වෙනවා පරිවෘත්ති ක්‍රියාව. මෙන්න මේ වගේ ජීවීන්ගේ දේහය තුළ සිදුවන සියලුම රසායනික ප්‍රතික්‍රියා සමස්තයක් කියනවා පරිවෘත්තිය කියලා. එතකොට ජීවීන්ගේ දේහය තුළ පරිවෘත්ති ක්‍රියා දෙවර්ගයක් සිද්ධ වෙනවා. එක පරිවෘත්ති ක්‍රියාවක්යක් තමයි සරල ද්‍රව්‍ය වලින් සංකීර්ණ ද්‍රව්‍ය නිෂ්පාදනය වෙනවා. උදාහරණයක් තමයි දරුවනේ හොඳට මතක් කරගන්න. හරිත ශාකවල කාබන් ඩයොක්සයිඩ් සහ ජලයේ තියෙන සරල සංයෝග වලින් ග්ලූකෝස් කියන සංකීර්ණ සංයෝගය නිර්මාණය වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට ශක්ති ගබඩා වීමක් වෙනවා. අන්න ඒ වගේ පරිවෘත්ති ක්‍රියාවලට අපි කියනවා සංවෘත්තීය පරිවෘත්තීය ක්‍රියා කියලා. සංවෘත්තීය පරිවෘත්තීය ක්‍රියාව. ඒ වගේ පරිවෘත්තීය ක්‍රියාවල කියන්නේ සංවෘත්තීය පරිවෘත්තීය ක්‍රියා කියලා. ඒ කියන්නේ ජීවී දේහවල සරල ද්‍රව්‍ය වලින් සංකීර්ණ ද්‍රව්‍ය සංශ්ලේෂණය කිරීම ගොඩනැගීම. හරි? සරල ද්‍රව්‍ය වලින් සංකීර්ණ ද්‍රව්‍ය සංශ්ලේෂණය කිරීමේ ක්‍රියාව. संश्लेषणी क्रिया पारिवृत्तीय क्रिया संश्लेषणी क्रिया एवं आपके नाम क्रिया संवृत्तीय पारिवृत्तीय क्रिया संवृत्तीय पारिवृत्तीय क्रिया में वेलेगी शक्ति गबड़ा है में संवृत्तीय पारिवृत्तीय क्रिया वाली शक्ति गबड़ा है उदाहरण प्रभा संश्लेषणी කියන්නේ हरित शाकवल सिद्धवන සංවෘත්තීය වර්ගයේ පරිවෘත්ති ක්‍රියාව. ඔන්න එනම් පරිවෘත්ති ක්‍රියා එක වර්ගයක් තමයි සංවෘත්තීය ක්‍රියාව. තව පරිවෘත්ති ක්‍රියාවක් සිද්ධ වෙනවා. ඒ තමයි මෙවලක් සංකීර්ණ ද්‍රව්‍ය වලින් සරල ද්‍රව්‍ය විදහෙලලා ශක්තිය නිදහස් කිරීමේ පරිවෘත්ති ක්‍රියාව. හරි? සංකීර්ණ ද්‍රව්‍ය වලින් ये संकीर्ण द्रव्य विदहिला सरल द्रव्य संकीर्ण द्रव्य विदहिला सरल द्रव्य बවට विदहिला संकीर्ण द्रव्य सरल द्रव्य बවට विदहिला विद शक्तिय निदहस किरीमे क्रिया शक्तिय निदहस किरीमे परिवृत्ति क्रिया हरि अन्न ඒ වගේ පරිවෘත්ති ක්‍රියාවන්ට කියනවා අපවෘත්තීය පරිවෘත්ති ක්‍රියා කියලා අපවෘත්තීය පරිවෘත්ති ක්‍රියා එනම් පරිවෘත්ති ක්‍රියා වර්ග දෙකයි බලන්න संवृत्तीय परिवृत्तीय क्रिया अपवृत्तीय परिवृत्तीय क्रिया हरि ඔන්න ජීවීන්ගේ දේහය තුළ සිදුවන්නා වූ පරිවෘත්ති ක්‍රියා වර්ග දෙකයි සංවෘත්තීය සහ අපවෘත්තීය. මෙන්න මේ මොන පරිවෘත්ති ක්‍රියාව සිද්ධ වුණත් ශරීරයේ තුළ හැදෙනවා ශරීරයට අවශ්‍ය සහ අනවශ්‍ය ද්‍රව්‍ය වර්ගයක් හැදෙනවා.
අද එතන පරිවෘත්ති ක්‍රියාවලදී හැදෙන ශරීරයට අනවශ්‍ය එහෙම නැත්නම් අපි කියනවා නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය වලට අපි කියනවා බහිස්රාවී ද්‍රව්‍ය කියලා. එහෙනම් පරිවෘත්ති ක්‍රියාවලදී හැදෙන ශරීරයට අනවශ්‍ය වූ ද්‍රව්‍ය එහෙම නැත්නම් අපි කියන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය වලට අපි කියනවා බහිස්රාවී ද්‍රව්‍ය කියලා. උදාහරණයක් විදිහට සත්තුන්ගේ නම් යූරියා හැදෙනවා, යූරික් අම්ලය හැදෙනවා, ලවණ හැදෙනවා, ජලය හැදෙනවා. ඒවා පරිවෘත්තීය ක්‍රියාවලදී හැදෙන ශරීරයේ නිෂ්ප්‍රයෝජන වූ ද්‍රව්‍ය. හරි? එතකොට මෙන්න මේ බහිස්රාවී ද්‍රව්‍ය අපේ ශරීරයෙන් බැහැර කරන්න ඕනේ. එහෙම බැහැර කරේ නැත්නම් ඒවා ශරීරයේ එකතු වෙලා විෂ වෙලා ඒ පුද්ගලයා මරණයට පත් වෙනවා. ඒ බැහැර කරන්න බැහැර කිරීමේ වැඩේට අපි කියනවා බහිස්රාවී කියලා. බහිස්රාවී ද්‍රව්‍ය ශරීරයෙන් බැහැර කිරීමේ ක්‍රියාවලිය කියන්නේ බහිස්රාවී කියලා. ඒ බහිස්රාවී ක්‍රියාවට දායක වෙන අවයව තුනක් අපේ ශරීරයේ තියෙනවා. එකක් තමයි වෘක්ක නැත්නම් වකුගඩු. අනික තමයි පෙනහළු. අනික තමයි සම. හරි? පරිවෘත්තීය ක්‍රියාවලදී හැදෙන ශරීරයේ නිෂ්ප්‍රයෝජන වූ ද්‍රව්‍ය කියන්නේ බහිස්රාවී ද්‍රව්‍ය. ඒවා ශරීරයෙන් බැහැර කිරීමෙන් කියන්නේ බහිස්රාවී. ඒ බහිස්රාවී කාර්යදායක වන අවයව වලට කියන්නේ බහිස්රාවී අවයව. බහිස්රාවී අවයව. බහිස්රාවී අවයව කියලා කියනවා. අපේ ශරීරයේ තියෙන ප්‍රධාන බහිස්රාවී අවයව තමයි වෘක්ක, පෙනහළු, සම. පැහැදිලිද? සාමාන්‍යයෙන් වෘක්ක වලින් බහිස්රාවී ද්‍රව්‍ය බැහැර වෙන්නේ මුත්‍රා විදිහට. එතකොට යූරියා, ජලය, ලවණ වගේ අයින් වෙලා යනවා. එතකොට පෙනහළු වලින් බහිස්රාවී ද්‍රව්‍ය බැහැර වෙන්නේ ප්‍රාශ්වාස වාතයේ විදිහට. කාබන් ඩයොක්සයිඩ් ජලය වගේ ඒවා තුන බැහැර වෙනවා. දහඩිය විදිහට බැහැර වෙනවා අමිල. ඒ වගේ යූරියා එක තියෙනවා. යූරියා, ලවණ වගේ ජලය එහෙම තියෙනවා. ඔබට දහඩිය ලැබිලා තියෙන පොඩ්ඩක් හරි දුර්ග්‍රහක් කියන්නේ ලවණ වගේ තියෙනවා. හරි? તો සත්තුන්ගේ තියෙන ප්‍රධාන බහිස්රාවී ද්‍රව්‍ය තමයි යූරියා, ලවණ වර්ග, ජලය, කාබන් ඩයොක්සයිඩ්. මිනිසාගේ ප්‍රධාන බහිස්රාවී ද්‍රව්‍ය තමයි යූරියා. හරි? ශාකර ශ්වසනය කරනකොට ඔක්සිජන් බැහැර, කාබන් ඩයොක්සයිඩ් බැහැර කරනවා බහිස්රාවී ද්‍රව්‍ය විදිහට. ප්‍රභා සංශ්ලේෂණය කරනකොට ඔක්සිජන් බැහැර කරනවා. එතකොට ශාකවල බහිස්රාවී ද්‍රව්‍ය දෙකයි. කාබන් ඩයොක්සයිඩ් වි ඔක්සිජන් වි. සත්තුන්ගේ තියෙනවා යූරියා, ලවණ වර්ග, ජලය, කාබන් ඩයොක්සයිඩ්. එතකොට දරුවනේ මම සාරාංශයක් විදිහට කිව්වොත් ජීවීන්ගේ දේහයේ තුල සිදුවන්නා වූ රසායනික ප්‍රතික්‍රියාව සමස්තය කිව්වේ පරිවෘත්තිය. ඒ පරිවෘත්ති ක්‍රියා වර්ග දෙකයි සර්වද්‍රව්‍ය වලින් සංකීර්ණ ද්‍රව්‍ය සෑදීමේ පරිවෘත්ති ක්‍රියාවට අපි කියනවා සංවෘත්තිය. සංකීර්ණ ද්‍රව්‍ය වලින් සර්වද්‍රව්‍ය සෑදීමට කියනවා අපවෘත්තිය. මේ සංවෘත්තිය හෝ අපවෘත්තිය පරිවෘත්ති ක්‍රියා සිද්ධ වෙනකොට හැදෙන ශරීර නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය වලට කියනවා බහිස්රාවී ද්‍රව්‍ය. ඒවා ශරීරයෙන් බැහැර කිරීමට කියනවා බහිස්රාවය. ඒ වෙලෙට දායක වන්නා වූ අවයව වලට කියනවා බහිස්රාවී අවයව. මෙන්න මේ වැඩේ වෙන්නේ ජීවීන්ගේ පමණයි. දැන් ඔබේ ගෙදර තියෙන හැලි වලන් එස්පුටු පෑන් පැන්සල් පොත් බහිස්රාවය කරන්නේ ඇයි? ඒවා අජීවී. එහෙනම් බහිස්රාවය කියන වැඩේ කාට පමණක් පොදු වෙච්ච ලක්ෂණයක්ද? පමණක් පොදු වෙච්ච ලක්ෂණයක්. ඒ නිසා ඒක හඳුන්වනවා ජීවීන්ගේ ලාක්ෂණිකයක් ඇටියෙ. දැන් ඔබට පුළුවන් ඒ සම්බන්ධ ප්‍රශ්න අහන්න. තියෙන ගැටලුව අහන්න. ගැටලුවක් නැද්ද පුතා? ඔව්. right. එනවා තියෙන්නේ. ගැටලුවක් තියෙනවා. 20 වෙනි පිටුවේ ගන්න මාතෘකාව බහිස්රාවය.
බහිස්රාවය ජීවීන්ගේ දේහයේ තුළ සිදුවන රසායනික ප්‍රතික්‍රියාවල සමස්තය පරිවෘත්තිය ලෙස හැඳින්වේ. අන්න ඒක පුතා අන්ඩර්ලයින් කරන්න එහෙම නැත්නම් හයිලයිට් කරන්න නැත්නම් යටි ගිරක් ගන්න. අපේ දේහයේ තුළ සිදුවන රසායනික ප්‍රතික්‍රියාවල සමස්තය ගන්නවා අපි කියන්නේ පරිවෘත්තිය කියනවා. පරිවෘත්තීය ක්‍රියා වර්ග දෙකයි කියන්නේ. පළවෙනි එක සංවෘත්තිය, ඒ සංවෘත්තියට කියන්නේ ද්‍රව්‍ය සංකීර්ණ ද්‍රව්‍ය සංශ්ලේෂණය කිරීමේ ක්‍රියා. ඒවට කියන්නේ සංවෘත්තිය. අපවෘත්ති පැත්තේ යන සංකීර්ණ ද්‍රව්‍ය සරල ද්‍රව්‍ය වල විදේලා ශක්තිය විදාස් කිරීම. ඒවා අපවෘත්තිය. අනිත් වැඩි කරද? ඉවරයි සර්. සංවෘත්තිය යත්තේ සරල ද්‍රව්‍ය වලින් සංකීර්ණ ද්‍රව්‍ය සංශ්ලේෂණය කිරීමේ ක්‍රියාවලිය ගන්න. අපවෘත්තිය පැත්තේ සංකීර්ණ ද්‍රව්‍ය සරල ද්‍රව්‍ය විදෙලා ශක්තිය විදාස් කිරීම. අනිත් වැඩි කරද? පොඩ්ඩක් ඉන්න සර්. සංකීර්ණ ද්‍රව්‍ය සංශ්ලේෂණය කිරීමේ ක්‍රියාව. හරි? සර් පල්ලෙහා තියෙන එක කියන්න ඕනේද? ඔව්. ඒකයි. සරල ද්‍රව්‍ය වලින් සංකීර්ණ ද්‍රව්‍ය සංශ්ලේෂණය කිරීමේ ක්‍රියාවට කියන්නේ සංකෘතිය. ශක්ති කපඩාවන. මෙතන කියන්නේ මේ මහලගේ කියන්නේ කොහොමද? සංකීර්ණ ද්‍රව්‍ය සරල ද්‍රව්‍ය වලට විද ශක්ති විදහාස් කිරීම. ඒ තමයි අපවෘත්තිය. හරිනේ? යටි යන බහිස්රාවී ද්‍රව්‍ය යනු මේ ටිකයි ලියුම නේද? හරි. බහිස්රාවී ද්‍රව්‍ය යනු යන පරිවෘත්තීය ක්‍රියාවලදී සෑදෙන
ශරීරයට නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය අනවශ්‍ය ද්‍රව්‍ය පරිවෘත්තීය ක්‍රියාවලදී සෑදෙන ශරීරයට නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය ශරීරයට නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය පරිවෘත්තීය ක්‍රියාවලදී සෑදෙන ශරීරයට නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය කියන්නේ බහිස්ත්‍රාව ද්‍රව්‍ය අනවශ්‍යයි. හැබැයි හැදෙන්න ඕන පරිවෘත්ති ක්‍රියාවලිය එක වෙලේ නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය. ඊළඟ බහිස්ත්‍රාවේ යනු ලියන්න. මේ පරිවෘත්තීය ක්‍රියාවලිය කියන්නේ බහිස්ත්‍රාවේ ද්‍රව්‍ය ශරීරයේ බැහැර කිරීමට නම් කියන්නේ මොකක්ද? ප්‍රයෝජන ද්‍රව්‍ය. බහිස්ත්‍රාවේ යනු ලියන්න. පරිවෘත්තීය ක්‍රියාවලදී සෑදෙන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය පරිවෘත්තීය ක්‍රියාවලදී සෑදෙන බහිස්රාවේ යනු එකටද බහිස්ත්‍රාවේ යනු පරිවෘත්තීය ක්‍රියාවලදී සෑදෙන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය ශරීරයෙන් බැහැර කිරීමේ ක්‍රියාවලිය එන බහිස්ත්‍රාවේ කියන්නේ ශරීරයෙන් බැහැර කිරීමේ ක්‍රියාවලිය හරි ඊළඟට යන බහිස්ත්‍රාවේ අවයව බහිස්ත්‍රාවේ අවයව වුක්ක පෙනහළු සම වුක්ක පෙනහළු සම ඊළඟ බහිස්ත්‍රාවේ අවයව කියන්නේ ලියන්න බහිස්ත්‍රාවේ ද්‍රව්‍ය ශරීරයෙන් බැහැර කිරීමට දායක වන අවයව බහිස්ත්‍රාවේ ද්‍රව්‍ය ශරීරයෙන් බැහැර කිරීමට දායක වන අවයව නැත්නම් ඉන්ද්‍රියන් දායක වන අවයව එහෙම නැත්නම් ඉන්ද්‍රියන් බහිස්ත්‍රාවේ අවයව නම් වේ. බහිස්ත්‍රාවේ අවයව නම් වේ. බහිස්ත්‍රාවේ අවයව නම් වේ. උදාහරණ ලියන්න. වෘක්ක රොහොබත් කියන්නේ වෘක්ක. පෙනහළු සම වෘක්ක පෙනහළු සම බහිස්ත්‍රාවේ අවයව යන උදාහරණ වෘක්ක පෙනහළු සම වෘක්ක පෙනහළු සම වෘක්ක පෙනහළු සම
බලන්න බහිස්රාවයේ සිදුවන ආකාර. ඒතර අපේ ශරීරය ඇතුලේ බහිස්රා ද්‍රව්‍ය පිට වෙනවා මුත්‍රා විදියට. එහෙම නැත්නම් ප්‍රාශ්වාස වාතයේ විදියට. එහෙම නැත්නම් දහඩිය විදියට. ඒතර උදේ ඇතුලේ මුත්‍රා ලෙස කියන තැන ලියන්න යූරියා. ඒ කියන්නේ මුත්‍රාත් එක පිට වෙනවා යූරියා. ආලියන ලවණ ආලියන ජලය උතර මුත්‍රාත් එක්ක බැහැර වෙනවා මොන බහිශ්‍රා ද්‍රව්‍යද යූරියා කියන බහිශ්‍රා ද්‍රව්‍ය බැහැර වෙනවා ලවණ බැහැර වෙනවා වැඩි වෙනත් කියන ජලය බැහැර වෙනවා ඔව් මේවල කියන්නේ බහිශ්‍රාවයේ සිදුවන ආකාරය. බහිශ්‍රාවය සිදුවන ආකාරය. හරි බහිශ්‍රාවයේ සිදුවන ආකාරය. එක ආකාරයක් තමයි මුත්‍රා ලෙස. තව ආකාරයක් තමයි ප්‍රාශ්වාස වාතය. තව ආකාරයක් තමයි දහඩිය. හරිද? මේ මුත්‍රා ලෙස කියන ලියන්න මුත්‍රාත් එක බහැර කරනවා යූරියා. ලවණ වර්ග ජලය මුත්‍රාවලින් මුත්‍රාත් එක්ක ඉවත් කරලා යනවා යූරියා ඉවත් කරනවා ලවණ වර්ග ඉවත් කරනවා ජලය ඉවත් කරනවා ප්‍රාශ්වාස වාතය ඉවත් කරනවා කාබන් ඩයොක්සයිඩ් කියන්නේ බහිශ්‍රාව ද්‍රව්‍ය ඊළඟට ප්‍රාශ්වාස වාතය ඉවත් වෙනවා ජලය ලවණ වෙනවා ජලය උනත් පරිවෘත්තීය ක්‍රියාවලදී හැදිලා ඒවා ශරීරයට අනවශ්‍ය නම් ඒවත් බහිශ්‍රා ද්‍රව්‍ය. හරි? දහඩිය කියන ලියන්න. දහඩියත් එක්ක යනවා ජලය, ලවණ වර්ග, යූරියා මෙන්න මේවා. දහඩියත් එක්ක ලවණ වර්ග, යූරියා, ජලය පිට වෙලා. හරි? මෙන්න මේක දිහා බලුවම අපිට කියන්න පුළුවන් සත්තුන්ගේ හැදෙන බහිශ්‍රා ද්‍රව්‍ය මොනවාද? සත්තුන්ගේ හැදෙන බහිශ්‍රා ද්‍රව්‍ය ටික මට කියන්න දැන් මේක බලන්න. යූරියා, ලවණ වර්ග, ජලය, කාබන් ඩයොක්සයිඩ්. කැඩිලියන්. සත්තුන්ගේ බහිශ්‍රා ද්‍රව්‍ය මේකේ ලියාගත්තද? මයිකේ පැහැදිලි නෑ පුතා. මොකක්ද කියන්නේ අනිත් එක ඇහෙනවද? කවින් මොකක්ද කියන්නේ? මට පැහැදිලි නෑ. මේ තියෙන්නේ අපේ ශරීරයේ මුත්‍රාවේ ද්‍රව්‍ය බැහැර වෙන ක්‍රම. මුත්‍රා විදිහට බැහැර වෙනවා. ප්‍රාශ්වාස වාතයේ විදිහට බැහැර වෙනවා. ඒ බැහැර වෙනකොට මෙන්න මේ බහිශ්‍රාවී ද්‍රව්‍ය තමයි ඉවත් වෙන්නේ. යූරියායි ලවණ වර්ග ජලය යනවා. ප්‍රාශ්වාස කරනකොට කාබන් ඩයොක්සයිඩ් ජලය යන්නේ නැහැ. දහඩිය දානකොට ජලය ලවණ යූරියා බැහැර වෙනවා. හරි? සතුන්ගේ බහිශ්‍රාවී ද්‍රව්‍ය කියන ලියන්න. සතුන්ගේ බහිශ්‍රාවී ද්‍රව්‍ය කියන ලියන්න යූරියා. සතුන්ගේ බහිශ්‍රාවී ද්‍රව්‍ය කියන ලියන්න යූරියා. ලවණ වර්ග ජලය යූරියා ලවණ වර්ග ජලය කාබන් ඩයොක්සයිඩ්
यूरिया लवण वर्ग जलय कार्बन डाइऑक्साइड ඔන්න තමයි සත්තුන්ගේ තියෙන ප්‍රධාන බහිස්රාවී ද්‍රව්‍ය ටික. හරි? මිනිසාගේ ප්‍රධාන බහිස්රාවී ද්‍රව්‍ය තමයි එතන තියාගන්න යූරියා. මිනිහාගේ හැදෙන ප්‍රධාන බහිස්රාවී ද්‍රව්‍ය තමයි යූරියා. යූරියා. හරි යූරියා. ඊළඟට ශාක ප්‍රභාසංශ්ලේෂණය කරනකොට හැදෙනවා ऑक्सीजन කියන බහිස්රාවී ද්‍රව්‍ය. ඒ ඔක්සිජන් කියන බහිස්රාවී ද්‍රව්‍ය ඒ ශාකයේ තියෙන වාසිතුරු හා පුටිකා වලින් වායුගෝලයට පිට කරනවා. ඒ වගේම ශාක ශ්වසනය කරනකොට හැදෙනවා කාබන් ඩයොක්සයිඩ් ඒවා පුටිකා වලින් වායුගෝලයට පිට කරනවා. එහෙනම් අපි කියමුත් මේ ශාක වලින් බැහැර කරන බහිස්රාවී ද්‍රව්‍ය දෙකක් ලියන්න කියලා බයලතුල ලියන්න. එකක් ඔක්සිජන් අනික කාබන් ඩයොක්සයිඩ්. ඔක්සිජන් හැදෙන්නේ ප්‍රභාසංශ්ලේෂණයේදී, කාබන් ඩයොක්සයිඩ් හැදෙන්නේ ශ්වසනයේදී. ඇදිලියන්. ශාකක ප්‍රභාසංශ්ලේෂණයේදී සෑදෙන ලියන්න ඔක්සිජන් බහිස්රාවී ද්‍රව්‍ය ලෙස පුටිකා අර වාහිනියක කපලා දාන්න. वाहिनी के कपड़ा डालना बहिस्रावी द्रव्य से पूटिका वलिन बहर कराई पूटिका वलिन बहर कराई මගේ වාක්‍යම කියන අප බලා ගන්න ප්‍රභාසංශ්ලේෂණයේදී සෑදෙන ඔක්සිජන් पूटिका වලින් බහර කරයි पूटिका වලින් බහර කරයි ඊළඟ එක ශාක ශ්වසනයේදී සෑදෙන බහිස්රාවී ද්‍රව්‍ය වන कार्बन डाइऑक्साइड वासिदुरुहा पूटिकाओं से बहर कराई पूटिका वासिदुरुओं से बहर कराई अरे राइट දැන් ඔන්න ඔයාලා දන්නවා බහිස්රාවී කියන්නේ ජීවීන්ගේ ලාක්ෂණිකය හරිනේ राइट අපි යනවා හත්වෙනි ජීවීන්ගේ ලාක්ෂණිකය බලන්න මොකක්ද හත්වෙනි ලාක්ෂණිකය චලනය ඔව් කෙටියෙන්ම කිව්වොත් ගන්න एक वीडियो करना යම් කිසි වස්තුවක පිහිටීම වෙනස් වෙනවා නම් ඒකට අපි කියනවා චලනයක් කියලා. මේ අධ්‍යය කියනවා මෙහාට ගන්න. පිහිටීම වෙනස් වෙනවා චලනයක්. හරි මේ ජීවීන්ගේ චලන සිද්ධ වෙන්නේ ප්‍රධාන වශයෙන් කාර්යයන් තුනකට. එකක් ආහාර සපයා ගැනීමේදී චලන සිද්ධ වෙනවා. ඊළඟ තමන්ගේ ආරක්ෂා සපයා ගැනීමේදී ජීවීන්ගේ චලන සිද්ධ වෙනවා. ඊට අමතරව ප්‍රජනන කාර්යයන්ගේ ජීවීන්ගේ චලන සිද්ධ වෙනවා. පැහැදිලිද? මේ චලන සඳහා ඒ ජීවීන්ට ඉන්ද්‍රියන් තියෙනවා. දැන් බලන්න අපිට පාද තියෙනවා, අත් තියෙනවා. පාද තියෙනවා. ඊළඟ කුරුල්ලන්ට අත්තඩු තියෙනවා. ඊළඟට මාළුන්ට වරල් තියෙනවා. හැබැයි අපි ගත්තොත් එම ඇමීබා වගේ සතෙක් ගත්තොත් ඇමීබා සංචරණය මෙන්න මේවයි ඒවට මොකක්ද කියන්නේ ව්‍යාජ පාද ඒ වගේම අපි ගත්තොත් එම ක්ලැමිඩෝමොනාස් කියන ජීවියා ගත්තොත් එයා සංචරණය කරන්නේ මෙන්න මෙතන තමයි කශිකා වලින් මේ කශිකා වලින් තමයි ක්ලැමිඩෝමොනාස් සංචරණය කරන්නේ. ඊට අපි ගත්තොත් එම ඉයුග්ලිනා ගත්තොත් ඉයුග්ලිනා සංචරණය කරන්නේ මෙන්න මේ වගේ තියෙන කශිකාවක. ඒ වගේ විවිධ ජීවීන් සංචරණය කිරීම සඳහා විවිධ ඉන්ද්‍රිකා භාවිත කරනවා. විවිධ අවයව භාවිත කරනවා.
සාමාන්‍යයෙන් බහුසෛලික ජීවීන් සෛල එකට වඩා වැඩි සංඛ්‍යාවකින් හැදිච්ච බහුසෛලික ජීවීන්ගේ චලන වලට ආධාර වෙන්නේ පේශි. බහුසෛලික ජීවීන් පේශි ආධාරයෙන් තමයි චලනය කරන්නේ. හරි? ඒ පේශි ආධාර කරගෙන පාද හරි අත්කටු හරි වරල් හරි කියන සංචලන ඉන්ද්‍රිකාවලින් ඒ වැඩි කරනවා. හරි? රයිට්. අපි ඉස්සරහ එළිය ලියමු මොකක්ද? ලියන්න. පළවෙනි එක චලනය ලියන්න. 21 වෙනි පිටුව 21 වෙනි පිටුව වස්තුවක පිහිටීමේ සිදුවන වෙනස චලනයයි. ජීවීන්ගේ චලනයේ වැදගත් වන්නේ ලියන්න. ආහාර සපයා ගැනීමට ආරක්ෂාව සපයා ගැනීමට ඊළඟට ප්‍රජනනයට ඒකසෛලික ජීවීන්ට විවිධ චලන උදා හදාගන්න මේ ඉන්ද්‍රියකින් හදාගන්න විවිධ ඉන්ද්‍රියකින් කපල් ලියන්නේ ඒකසෛලික ජීවීන්ට විවිධ චලන සඳහා විවිධ කාරක යොදා ගනී. දැල්ලියන පහලින් ඇමීබා කියන දැල්ලියන ව්‍යාජ පාද. ඇමීබා සංචරණය කරන්නේ ව්‍යාජ පාද වලින්. හරි? ඊළඟ ක්ලැමිඩෝමොනාස් සංචරණය කරන්නේ කශිකාවලින්. ඊළඟට ඉයුක්ලිනා සංචරණය කරන්නේ කශිකාවලින්. හරි? ඇමීබා ව්‍යාජ පාද වලින්, ක්ලැමිඩෝමොනාස් කශිකාවලින්, ඉයුක්ලිනා කශිකාවලින්. හරි? Sir, paramecium. Paramecium පක්ෂව. paramecium දිග නෑ ඔගේ. ආදියනේ. Yeah. පක්ෂව. paramecium යන්නේ paramecium එහෙම. පක්ෂව. paramecium කියන්නේ පක්ෂව. ඒ පක්ෂ වලින් තමයි paramecium චලනය කරන්නේ. අනේ ඇමීබා ව්‍යාජපාද, paramecium පක්ෂව, ක්ලැමිඩෝමොනාස් කශිකා, ඉයුක්ලිනා කශිකා. හරි? යටින් බලන්න බහුසෛනික ජීවීන් විස්තරේ ලියන්න පේශි ආධාරයෙන් අපි චලනය කරන පේශි ආධාරයෙන් අපි අවයව කියලා වෙනම පේශි ආධාරයෙන් චලනය කරයි බහුසෛනික Sir, තව එක කියන්නකෝ. බහුසෛනික ජීවීන් පේශි ආධාරයෙන් චලනය කරයි. විස්තරේ කියන පේශි ආධාරයෙන් චලනය කරයි. බහුසෛනික ජීවීන්ට විවිධ සංචලන අවයව ඇත. බහුසෛනික ජීවීන්ට විවිධ සංචලන අවයව ඇත. උදාහරණ ලියන්න පාද, වරල්, පියාපත් ඔන්නේ වගේ ඇතිනේ. හරිනේ? දැන් ඔයා අපි කතා කරේ සත්තුන්ගේ විශේෂයෙන් අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් චලන පිළිබඳව. ශාකවලත් ඔය වගේ චලන සිද්ධ වෙනවා. මම කලින් කිව්වා. උදාහරණයක් තමයි පැලෑටියක අග්‍රස්තය ආලෝකයේ දෙසට වර්ධනය වෙනවා. අර ශාක චලනය. ශාකයක මුල් හැම වෙලේම ගුරුත්වයේ දෙසට පොළොව පැත්තට වර්ධනය වෙනවා. ශාකවල චලනය.
ඉර වැහල ගියාම තෝර කතුරු මුරුංගා නෙල්ලි සීමලා වගේ ශාකපත්ත හැකිලෙනවා. ශාක චලනය. දැන් යනවා පැහැදිලි නේද? සත්තු විතරක් නෙවෙයි, ශාක විතරක් නෙවෙයි, සියලුම ජීවීන්ගේ ලක්ෂණයක් තමයි චලනය වෙන්නේ. ඒ චලන වලට ඉතින් එහෙම ආලෝකය, අඳුර, තාපය, ස්පර්ශය, ජලය, කම්පන වගේ උත්තේජ උදව් වෙනවා. ඒ උත්තේජ වලට අනුව තමයි ශාක චලනය වෙන්නේ. ඔය ගැන අපි හොඳටම කතා කරා ගිය අවුරුද්දේ 9 පන්තියේදී මතකද නැද්ද? ආවර්ති චලන, සන්නබල චලන මතකද පුතා? මතකයි සර්. ඔව්. රයිට්. ලියමු පහලින්. ශාකද චලනයේ වේ. උදාහරණ ලියන්න 1. පැලෑටියක අග්‍රස්තය ලියන්න. ආලෝකයේ දෙසට වර්ධනය වී. පැලෑටියක අග්‍රස්තය ආලෝකයේ දෙසට වර්ධනය වී. ආලෝකයේ දෙසට වර්ධනය වී. මුල ගුරුත්වයේ දෙසට වර්ධනය වී. මුල ගුරුත්වයේ දෙසට වර්ධනය වී. ඒතර ආලෝකයේ දෙසට අග්‍රස්තය වර්ධනය වෙනවා. මුල ගුරුත්වයේ දෙසට වර්ධනය වෙනවා. ඒවා ශාක චලන. මුල ගුරුත්වයේ දෙසට වර්ධනය වීම. මුල ගුරුත්වයේ දෙසට වර්ධනය වීම. දෙවෙනි බලන්න. හිරු බැස ගිය විට තෝර කතුරු මුරුංගා ශාක පත්‍ර හැකිලී යාම. අන්න තව ශාක චලනයක්. හිරු බැස ගිය විට තෝර කතුරු මුරුංගා ශාක පත්‍ර හැකිලී යාම. ඒවා හැකිල්ල යනවා. හැකිල්ල යනවා. හරි. පහලින් බලන්න. ජීවීකු සතු ලක්ෂණයක් ලෙස චලනයේ හැඳින්විය හැකිය. તો චලනය කියන්නේ ජීවියෙකුගේ තියෙන ලක්ෂණයක්. හරි. උත්තේජ වලට ප්‍රතිචාර ලෙස ජීවීන් චලන දක්වයි. તો ජීවීන් චලන දක්වන්නේ උත්තේජ වලට ප්‍රතිචාර විදියට. මොනවද උත්තේජ වෙන්නේ? ආලෝකය වෙන්න පුළුවන්, අඳුර වෙන්න පුළුවන්, උෂ්ණත්වය වෙන්න පුළුවන්, තාපය වෙන්න පුළුවන්, ස්පර්ශය වෙන්න පුළුවන්, කම්පනයක් වෙන්න පුළුවන්, රසායනික ද්‍රව්‍යයක් වෙන්න පුළුවන්, ජලය වෙන්න පුළුවන්. අන්න මේ වගේ උත්තේජ වල තමයි ශාක ජීවි චලන දක්වන්නේ. එහෙනම් පුතා බලන්න පහලින් කියනවා ජීවි සතු ලක්ෂණයක් ලෙස චලනයේ හැඳින්විය හැකිය උත්තේජයක උත්තේජ වලට ප්‍රතිචාර ලෙස ජීවීන් චලන දක්වයි. ඒතර වරහණක් කියනවා වරහණ ඇතුලේ ලියන්න මෙන්න මේ ටික. මම මේ ලියන්නේ ලැබෙන උත්තේජ ලියන්න. ආලෝකය අඳුර මේ පාර ලියන්න එපා අඳුර කියන්න. ආලෝකය අඳුර තාපය उष्णत्वे आलोके तापे अंदुर उष्णत्वे कंपने स्पर्शे रासायनिक द्रव्य හරි ඔන්න ඔය වගේ උත්තේජ වලට තමයි ජීවීන් ප්‍රතිචාර විදියට චලන දක්වන්නේ. අපි 9 පන්ති කතා කරා ආවර්ති චලන, සන්නබල චලන, ඒක මතක ඇතිවල. එන ජීවීන්ගේ ලාක්ෂණිකයක් තමයි චලනයේ වීම. ඔබේ නිවසින් ඇතුලේ චලනය වෙන්නේ නැහැනේ. ඇයි ඒවා? ජීවී. හරිනේ. දැන් අපි ජීවීන්ගේ ලාක්ෂණික 6ක් අවසන් කරා. මතක් කරගන්නකෝ. සෛලීය සංවිධානය කතා කරා, පෝෂණය කතා කරා, ශ්වසනය කතා කරා. 3යි. 4
දීප්තිතාවය හා සමායෝජනය සමාජයේ කතා කරා බයිස්රාවේ කතා කරා ස්වභාවය අපි හත් අන්තිමට චලන 6 වෙනි එක චලන ඔව් 6 වෙනි එක ගන්නේ 7 වෙනි එක කතා කළා පුතා පස්සේ රට කරලා 7 වෙනි එක පොඩ්ඩයි තියෙන්නේ ඉඳ පටන් ගන්න කරනවා දැන් බලන්න දැන් ඔබේ ගෙදරට පුටුවක් ගෙනාවම ඒ පුටුවෙන් තව පුටු බෝ වෙනවද ගෙනාවම ඒ පුටුවෙන් තව පුටු බෝ වෙනවද එහෙනම් ඒ පුටුව බෝ වෙන්නේ ගෙදරට පුටුවක් ගෙනාවම ඒ පුටුවෙන් තව පුටු බෝ වෙනවද නෑ නෑ ඔව් බෝ වෙන්නේ හේතු එක අජීවී හේතු අජීවී හරිද හැබැයි ජීවීන්ගේ ලක්ෂණයක් තමයි ජීවියේ දැන් එක ජීවී පරම්පරාවක් මේ යන්න පෙර තව ජීවී පරම්පරාවක් බිහි කරනවා එහෙම බිහි කරේ නැත්නම් මොකද වෙන්නේ ඒ ජීවියාට පස්සේ ඒ ජීවි වර්ගය ලෝකෙන් ඉවත් වෙලා යනවා නේද දැන් ජීවියෙක් ඉන්නවා කියන්නේ දැන් මෙහෙම ජීවියෙක් ඉන්නවා දැන් එහෙම ජීවියෙක් ඉන්නවා මෙයා විතරයි ඉන්නේ ලෝකේ දැන් මෙයා මේ යන්න පෙර මේ වර්ගයේ ජීවියෙක් මෙයා විසින් බිහි කරේ නැත්නම් මොකද වෙන්නේ මේ ජීවියා බිහි කරලා පස්සේ ඒ ජීවි වර්ගය ලෝකේ ආයිනේ එන ජීවි පරම්පරාවක් මේ යන්න පෙර ඒ ජීවියා විසින් තවත් ජීවි පරම්පරාවක් බිහි කරනවා එහෙම බිහි කරොත් තමයි ඒ ජීවියා අඛණ්ඩව මේ ලෝකේ පවතින්නේ මෙන්න මේ වගේ තමන්ගේ වර්ගයාගේ ඉදිරි පැවැත්ම සඳහා නව පරම්පරාවක් බිහි කිරීමේ ක්‍රියාවලියට අපි කියනවා ප්‍රජනනය කියලා. රීප්‍රොඩක්ෂන් ප්‍රජනනය. හරි. එතන ප්‍රජනනය කියන වැඩේ ජීවීන්ට පමණක්ම ලාක්ෂණික දෙයක්. අජීවීය වෙන්නේ නෑ. එතන මේක වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි එකම විශේෂයක ජීවීන් දෙදෙනෙක් අතර ඇති කරන ජන්ම අනුභවලා යුක්තාණුවක් හැදිලා ඒ ජීවීන් බිහි වෙන්න පුළුවන්. ඒකට අපි කියනවා ලිංගික ප්‍රජනනය. එනකට sexual reproduction. එහෙම නැත්නම් තනි ජීවියෙක් මගින් ජන්මාණු හැදීමකින් තොරව තනි ජීවියෙක් සහභාගී වෙලා නව ජීවීන් බිහි වෙන්න පුළුවන්. ඒකට අපි කියනවා asexual reproduction කියලා. අලිංගික ප්‍රජනනය. එන ප්‍රජනනය වෙන්න පුළුවන් ආකාර දෙකයි. ලිංගික ප්‍රජනනය සහ අලිංගික ප්‍රජනනය. ඒතකොට ප්‍රජනනය කියන්නේ ජීවීන්ට පමණ ලාක්ෂණික වූ ක්‍රියාවලියක්. හරි. ලියන්න තමයි අත්වෙනි එක ඉවර කිසියම් ජීවි විශේෂයක් අඛණ්ඩව පැවතීමට නම් එක් ජීවි පරම්පරාවක් මේ යන්නට පෙර එම ජීවි පරම්පරාව විසින් තවත් පරම්පරාවක් බිහි කළ යුතුය. ලියන්න ප්‍රජනනය යනු තම වර්ගයාගේ ඉදිරි පැවැත්ම සඳහා තම වර්ගයාගේ ඉදිරි පැවැත්ම සඳහා තම වර්ගයාගේ ඉදිරි පැවැත්ම සඳහා නව පරම්පරාවක් බිහි කිරීමේ ක්‍රියාවලිය නව පරම්පරාවක් බිහි කිරීමේ ක්‍රියාවලිය ප්‍රජනනය ලෙස හැඳින්වේ. තම වර්ගයාගේ ඉදිරි පැවැත්ම සඳහා
නව පරම්පරාවක් බිහි කිරීමේ ක්‍රියාවලිය ප්‍රජනනය ලෙස හැඳින්වේ. ප්‍රජනනය ලෙස හැඳින්වේ. ප්‍රජනනයේ ආකාර දෙකකින් ඒක ලියලා තියෙන්නේ ලිංගික ප්‍රජනනය අලිංගික ප්‍රජනනය. ලිංගික පැත්තේ ලියන්න එකම විශේෂයක ජීවීන් දෙදෙනෙකු ජන්මාණු එකතු වී නැත්නම් ජන්මාණු එකතු වී එකම විශේෂයක ජීවීන් දෙදෙනෙකුගේ ජන්මාණු එකතු වී යුක්තාණුවක් සෑදී ජන්මාණු එකතු වී යුක්තාණුවක් සෑදී ජන්මාණු එකතු වී යුක්තාණුවක් සෑදී සිදුවන ප්‍රජනනය. ජන්මාණු එකතු වී යුක්තාණුවක් සෑදී සිදුවන ප්‍රජනනය. අලිංගික ප්‍රජනනය පැත්තේ ලියන්න ජන්මාණු හාවීමකින් තොරව. ඒ ජන්මාණු හා වෙන්නේ ජන්මාණු හාවීමකින් තොරව තනි ජීවියෙකුගේ මැදිහත් වීමෙන් නව ජීවීන් බිහි කිරීමේ ක්‍රියාවලිය හරි නේද? ඔව්. ඒත් අපි මේ වෙනකොට කතා කරා ජීවීන්ගේ ලාක්ෂණික 6ක් ඉවර කරා. sorry 7ක් නේද? 7ක් ඉවරයි. තව අපිට තියෙන්නේ වර්ධනය හා විකසනය විතරයි. ඒක මම ඊළඟ දවසේ සාකච්ඡා කරන්නම්. හරි? වර්ධනය හා විකසනය විතරයි අපිට තියෙන්නේ. මම ඊළඟ දවසේ සාකච්ඡා කරන්නම්. right. එහෙනම් ඔන්න අපි අද අමතර පන්ති අවසන් කරනවා. මේ අමතර පන්තියේ සහභාගී වෙන්න බැරි වෙච්ච සියලු දෙනාට මේකේ වීඩියෝ පටය හරි YouTube එකට දානවා බලලා අධ්‍යයනය කරන්න පුළුවන්. හරි බලලා අධ්‍යයනය කරන්න පුළුවන් YouTube එකට දාන්න. right එහෙනම් අද අපි සමු ගන්නවා දරුවනේ. හරි?